හොඳයි සාදු 2020 වසරේ 12 වෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණති ශ්‍රී ලංකා වාසී ලෝක වාසී කාරුණික පින්වත්නි ගම්බීරෝ අයන් ධම්මෝ පණ්ඩිත වේදනියෝ යනුවෙන් දේශනා කර පරිදි තථාගතයන්න් වහන්සේගේ ධර්මය ඊටාම ගම්බීර පණ්ඩිත වේදනීය බොහෝම නැනවත් අයට ගෝචර වන කාරණයක්. ඉතින් මේකට හරිය අවශ්‍ය කරන දෙයක් තමයි සිහිය. සිහිය කියන එක ඊටාම වැදගත් දෙයක්. සිහිය පවත්වන එක බොහෝම වැදගත් කාරණයක්. කුමක් පිළිබඳව සිහිය පවත්වන්නද බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ අපිට බණ පොතේ කියලා දෙන විදිහට සිහිය පවත්වන්න කියලා කියන්නේ ආධ්‍යාත්මය පිළිබඳව. අතුලාන්තය පිළිබඳව තමයි සිහිය පවත්වන්න ඕන. ඇයි සිහිය පවත්වන්න කියන්නේ? අපි කවුරුත් දන්න දෙයක් තමයි යමක් තේරුම් ගැනීමට වටහා ගැනීමට නම් අපි අවදියෙන් සිටිය යුතුයි. උදාහරණයක් දක්වලා තියෙන සිහිය පැවැත්වීම මුරකාරයෙක් හැටියටනේ. එතකොට මුරකාරයා යමක් හඳුනා ගැනීමට නම් කුමක්ද කළ යුත්තේ? අවදියෙන් සිටිය යුතුයි. එවනම් මෙන්න මේ හොඳ මුරකාරයෙකුගේ තියෙන අවදිය ආරක්ෂකයෙකුගේ තියෙන අවදිය තියෙන්න ඕන. දැන් ඔය වෙනතුන් දන්නවා. ඉතින් ඔය සෙබළුත් ඉන්නේ මුරකාරයෝ හැටියටනේ පොලිසිය නේද? ඒ ආරක්ෂක අංශවල බලන්න ඒගොල්ලන්ගේ අවදිය කොහොමද තියෙන්නේ කියලා. බොහොම ගැඹුරු අවදියක් තියෙනවා. එහෙම අවදියක් තියෙන්නේ ඇයි? කරුණු කාරණා තේරුම් ගන්න. ආන්න ඒ වගේ අපිට අවදියෙන් ඉන්න කියලා කියනවා. ඒ වගේ මේ අවදිය කුමන දෙයක් අරබයාගෙන තිබිය යුතුද යන්න පිළිබඳවත් බණ පොතේ අපිට කියලා දෙනවා. කුමක් අරබයාගෙනද තියෙන්නේ? රූප අරබය, වේදනා අරබය. මේ මනසේ හටගන්න වේදනා පිළිබඳව අරබය. ඒව මුල් කරගෙන තමයි තියෙන්නේ මේ සිහිය. මොකද එක එක රූප හට ගන්නවා, එක එක වේදනා හට ගන්නවා. නානත්ත් සංඥා, එක එක සංඥා, විවිධ සංඥා, නානත්ත් සංඥා. එහෙමනම් සිහිය තියෙන්න ඕන හඳුන ගන්නට. මේ අකුසලයේ මේ කුසලයේ මේ නිවන මේ අපාය කියලා හඳුන ගන්න සිහිය තියෙන්න ඕන. නැත්තම් දන්නේ නැහැ. ඒ නිසා සිහිය කියන කාරණේ ඊටාම වැදගත් කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම සිහිය පවතින්න ඕන. එහෙම පවතින්න ඕන සිහිය. ඊළඟට පංච නීවරණ පිළිබඳව පංච නීවරණ පිළිබඳව සිහිය නොතිබ්බොත් පින්නතුනේ ඒ තැනත්තා කොයි වෙලාවක හරි ඇවිල්ලා අර නීවරණයකින් වසලා
ධර්මයෙන් එළියට ඇදලා දානවා. ගොඩාක් දෙනෙක් ධර්මයෙන් ඈතට ගියා නම් ඒ ඈතට ගියේ ඒ උද්දච්ච කුච්ච කියන ස්වභාවය නිසා වෙන්න පුළුවන්. කාමච්ඡන්දය, ව්‍යාපාදය, එහෙම නැත්නම් තීන මිද්දේ ධර්මයට නැගී සිටින්න තියෙන අලසකම. එහෙමත් නැත්නම් ධර්මයේ පිළිබඳව තියෙන සැකය වෙන්න පුළුවන් ඒ ඇත්තන් ධර්මයෙන් එළියට ඇදලා දාන්නට හේතුව. ඉතින් මෙන්න මේවා ජය ගන්න පුළුවන් නම් ඒව තමයි මාර බන්ධන කියලා කියන්නේ. ඒව ජය ගන්න පුළුවන් කෙනෙක්ම මේ ශාසන ධර්මෙහි ජය ලබනවා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. මේක අතුලාන්තයෙන් සිද්ධ වෙන්න ඕන දෙයක් තමන්ගේ හදවතින් මනසින්ම. මතු පිටින් නෙමෙයි අපේ බුද්ධ ශාසනය තියෙන්නේ ආධ්‍යාත්මිකව. මතු පිට බුද්ධ ශාසනය වැඩන්නේ ඒක බාහිර පරිපජ්‍යසියක් විතරයි. බාහිර ආටෝපයක් විතරයි. එහෙම බුද්ධ ශාසනයක් වැඩක් නැහැ. ඒ ගැඹුරින්ම හිත හදන වැඩපිළිවෙලක් තමයි තියෙන්න ඕන. හිතේ ගැඹුර වටහා ගන්න ඕන. සිතේ ගැඹුරට යන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි මෙන්න මේ වගේ භාවනා වැඩසටහන්. බොහෝම හොඳට සාවධානව තමන්ගේ සිතට ගැඹුරට අවධානය යොමු කරගෙන සිටිනවා. ඒ විට සිත අඳුන ගන්නවා. නුවණින් අඳුන ගන්නවා. සිත මවා පෙන්වන දෙයට වඩා දෙයක් අපි නුවණින් දකිනවා පින්නතුනේ. ලෝකේ මවා පෙන්වන දේවල් වලට වඩා දෙයක් අපි නුවණින් දකින්න ඕන. හදාගත්ත ලෝකේ පසකට දැම්මොත් පින්නතුනේ හදාගත්ත ලෝකේ අයින් කරලා දැම්මොත් අපිට ඉතුරු වෙන්න ලෝකයක් නැහැ. ආධ්‍යාත්මික ලෝකයේ සිහින ලෝකයක් බොඳ වෙලා යනවා. බාහිර සංස්කාර ලෝකයක් බොඳ වෙලා යනවා. එහෙමනම් අපිට මේවා හදාගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ ඊටාම සුළු කාලයයි. ඒ ඉන්න කාලය තුල ජීවිතේ හාත්පස අවබෝධ කරගෙන වාසය කරන්න ඕන. බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නු නිවන ලෞකික එකක් නොවේ. ලෞකික භාවනාවක් නොවේ. ලෞකික ප්‍රතිපදාවක් නොවේ. පින්නතුන් නිකන් සුළු කොට සලකා බැලුවත්
මේ ලෞකික හා ලෝකෝත්තර කියන්නේ දෙක එක වගේ ළඟින් තියෙන දෙකක් කියලා හිතුවත් ඒක පින්නතුනේ ආශ්චර්යමත් ආකාරයෙන් හාත්පස වෙනස් වූ කරුණු දෙකක්. ගොඩාක් ඈත දෙයක් අපි විග්‍රහ කරන්න පාවිච්චි කරනවා අහසයි පොළොවයි වගේ කියලා. කිසිම ගැළපීමක් නැති දෙකක් එකට පැහැදිලි කරනකොට අපි කියන්නේ අහසයි පොළොවයි වගේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ ලෞකික ලෝකය සහ ලෝකෝත්තර ලෝකය කියලා කියන්නේ හාත්පස වෙනස් වූ දෙකක් අහසයි පොළොවයි වගේ. එවනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ලෞකික දහමක් නොවේ නිවනක් නොවේ ලෝකෝත්තර දහමක් නිවනක්. ඒත් ලෞකික ඇස් වලින් ලෞකික කන් වලින් තාම අපි බණ අසමින් ඉන්නවා බණ කියමින් ඉන්නවා. ලෞකික කටකින් බණ කියනවා. කට ලෞකිකයිනේ වචන ලෞකිකයි. කන ලෞකිකයි ශබ්ද ලෞකිකයි. හිත ලෞකිකයි සිතවිලි ලෞකිකයි. මොලේත් ලෞකිකයි. ඔබේ විදර්ශනාවත් ලෞකිකයි. ලෝකෝත්තර නෑ. ගැඹුරු වැඩි තේරෙන්නේ ගොඩක් අයට කියලා මේව පසකට දාලා තියන්න බෑ. නුවණ නැති අයට තේරෙන්නේ නැති බව ඇත්ත. නුවණ තියන අයට තේරුම් ගැනීම සඳහා මේවා ලෝකයට කියලා තියෙන්න ඕන. පැහැදිලි කරලා තියලා තියෙන්න ඕන. මිනිස්සුන්ට තේරෙන්න බණ කියන්න කිව්වොත් එහෙම අවසානයේ කියන්න වෙන්නේ ඉතින් විරුදු බණ තමයි. උතරතයක් ඕනේ නිකන් හැඟීමක් ඇති වෙන්න මොනවා හරි දෙයක් කිව්වනම් හරි. ඒ නිසා ඒ විරුදු බණ ගන්නට වැටෙන්න බෑ. ඒ නිසා මේ ගැඹුරු සද්ධර්මයේ ලෙස තේරුම් ගියත් නැතත් මිනිස්සුන්ට අපි කියලා තියෙනවා. එන ලෞකික උඹාංග රාශියක් භාවිතා කරමින් ලෝකෝත්තරත්වයක් ගැන හිතනවා. අවබෝධ කරගනීද? නෑ පින්නතුනේ ඒගොල්ලෝ අවබෝධ කරගන්නේ. නමුත් මේ අප දේශනා කරන දේශනා මාලාව දිගටම අහගෙන යනකොට අන්න ඒ ලෞකිකත්වයේ පිළිබඳව තියෙන අනිච්චතාවය ඒ දුක්ඛතාවය අනාත්මතාවය පැහැදිලි වෙනවා තේරුම් යනවා ටික කාලයක් යනකොට. අන්න එවිට පින්නතුනේ යම් කිසි මොහොතක අත්හල යුතු ධර්මයක් දුරු කළ යුතු ධර්මයක් ප්‍රහාණය කළ යුතු ධර්මයක් හැටියට මේ ඉන්ද්‍රිය පද්ධතිය ලෞකිකත්වය ලෝකය කියන එක සලකනවා. අන්න එහෙම සලකපු දවසට මනසින් මේක අත්හැරෙනවා. අතේ සර්පෙක් ඉන්නේ කියලා දැනගත්ත සැනින් අතහරින වේගෙන් අතහරින වෙන්නතුනේ. දැන් කාගේ හරි ලනු කෑල්ලක් කියලා බෙල්ට් එකේ කියලා අතේ අල්ලගෙන ඉන්නවා සර්පෙක්. පාට දැනගන්නවා මේ ඉන්නේ සර්පෙක් කියලා. කොච්චර වේගෙන් අතහරියද මේ මිනිස්සයා. ඊටාම වේගෙන් අතහැරලා දායි මොකද්ද මේ අහුනේ කියලා. අන්න ඒ වේගයෙන් පින්නතුනේ ජීවිතය ගැන දැනගත්තාම අතහැරලා දාන. අවබෝධ වුණාම අතහැරලා දාන. මොනවද මේ ජීවිතය කියලා තියෙන්නේ ආත්මය කියලා තියෙන්නේ මොනවද? ශරීර කූඩුවක් වගේම ආත්මය කියලා එකක් මොලේ කියන එකක් හුස්ම කියන එකක් ඉතින් මනුස්සයට තියෙනවා තමයි. ඉතින් මොනවද මේ ආත්මය කියලා ඒ සමයේ හිටපු යෝගීවරු ඍෂිවරු සැලකුවේ? ආත්ම ශක්තිය.
ආත්ම ශක්තියක් කියලා කියන්නේ මොකද්ද වෙනතුනේ? වෙනස් කරන්න බැරි ධර්මතාවයක් හැටියට සලකන දෙයකට තමයි කියන්නේ ආත්මය කියලා කියන්නේ. වෙනතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ මනස කියන එක මේ ආත්මය කියන එක සැලකුවේ ඉක්මවිය නොහැකි ධර්මයක් හැටියට. මොවන්ට ඕන මේක කවදක හරි අපි ජය ගන්න නම් කියලා. සමහර අය තීරණය කළා ඉක්මවන්ට බෑ කියලා. ලෝකෙත් විද්‍යාත්මක සිද්ධාන්ත තිබුණේ නේද? අහසින් කවදාවත් යන්න බැරි වෙයි කියලා මතවාද තිබුණා. ඒ වගේම අපේ චක්‍රවාටයෙන් එහාට යන්න බැරි වෙයි කියලා මතවාද තිබුණා. ඕම් තියෙනවා. ඉතින් අර ඒ වගේ පින්නතුනේ මේ මනෝ විද්‍යාත්මක යුගයේ මේ ආත්මය කියන ස්වභාවයෙන් එහාට කාටවත් යන්න බෑ. ඒක කරන්න පිළිවෙලක් නැහැ කියන මතවාදයක් තිබුණා. මොනවද මේ ආත්මය කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේව ඉක්මවන්න බෑ. මේවා ආත්මයි කියන සම්මතයක් තිබුණා. ඉතින් බුදුහාමුදුරු තමයි පින්නතුනේ ඒ පංච උපාදානස්කන්ධය අනාත්ම බවට පත් කළේ. ඒකනේ පින්නතුනේ ආශ්චර්යමත්. ඒකනේ පින්නතුනේ දුර්ලභම ශාසනය. ඉතින් ඒ දුර්ලභ දේ කියාපානකොට ඒකට ඉතින් කවුරු හරි කියනවා නම් විකෘතියක් කියලා. ඒකේ මිනිස්සයාගේ විකෘතිය මිසක් මේ බුද්ධ ශාසනයේ ඇති විකෘතියක් නෙමෙයි. කාලා බීලා ලෝකේ ආරවට්ටලා මුලා කළා කොන්ක්‍රීට් ගොඩවල් ටිකක් හතර වටේ ගහලා වයසට ගිහිල්ලා මැරිලා ගියාට ඒක බුද්ධ ශාසනය නෙමෙයි, පැවිදිකමත් නෙමෙයි. ඒ වගේම ගිහිකමත් නෙමෙයි ඒක. බෞද්ධකමත් නෙමෙයි. බෞද්ධකම පැවිදිකම සිද්ධ වෙන්නේ මෙන්න මේ ශාසන ධර්මයේ යථා අවබෝධ කර ගැනීමෙන්. පින්නතුනේ සම්මුති භාවනා කරන අය විශේෂයෙන්ම යෝග ඉන්දියානු යෝග ක්‍රමවල තියෙන භාවනා කරන අය සමස්ත ජීවිතේම පිළිකුල් කරමින් හරේ මෙහි ජීවත් වෙන හාමුදුරුවෝ ගිහියෝ සියදිවි හානි කර ගන්නවා. ඇයි සියදිවි හානි කරගන්නේ? මනස ඇතුලේ මහා කලකිරුණු ස්වභාවයක්, මහා කම්පන ස්වභාවයක් හට ගන්නවා. ඒ කම්පන ස්වභාවය, ඒ කලකිරුණු ස්වභාවය අර කෙලෙස් පීඩනය තෙරපිලා එක වෙලාවක රචින්න කරලක් වගේ ඕක පුපුරලා යනවා. ආන්නේ වෙලාවල් වලදී ඒගොල්ලෝ ඉතින් මිය දෙනවා පින්නතුනේ. ඒකයි ඒ සම්මුති භාවනා ක්‍රම කියන දේවල් වලට මේ භාවනාවකට දරුවෙක් හරි යොමු වුණාම අම්මලා තාත්තලා ඒ වගේම නෝනලා මහත්තයලා නොයෙකුත් අවස්ථාවල් වල මොන පාර්ශවයක් හරි තවත් පාර්ශවයක් දහමට යොමු වෙනකොට හරියට බය වෙනවා. ඇයි බය වෙන්නේ? අනේ මේ උන්දත් අංගොඩ ගිහිල්ලා නතර වේද? හැබැයි මෙහෙට නම් ඇවිල්ලා අංගොඩ ගියපු අයත් සුවපත් වෙලා තියෙනවා. මෙහාට ගොඩක් අංගොඩ ගිහිල්ලා ආපු අයත් සුවපත් වෙලා තියෙනවා. මෙහි ඉඳලා කවුරුත් අංගොඩ යන්නේ නැහැ. මේ බණ අහලා කවුරුත් අංගොඩ යන්නේ නැහැ. ඒ වගේම විවිධ නෙගටිව් බණ සහ නෙගටිව් භාවනා සම්ප්‍රදායන් අනුගමනය කළා අන්තර්ජාලය ඔස්සෙන් පවා ඇත්තටම ජීවිත අසාර්ථක කරගෙන මනස ඔළුව විකාර කරගෙන මේ අපිට කතා කරන උදවියත් ඉන්නවා. ඉතින් ඒ ඇත්තොත් පොඩ්ඩක් ආයි මුල ඉඳලා හිත අලුත් වැඩියා කරගන්නේ අපේ දේශනා ටික අහලා. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. පින්නතුනේ මේ නෙගටිව් බණකාරයෝ හරි මහා සිල්වන්තයෝ වගේනේ පෙනී හිටින්නේ.
මොකක්වත් එපා කියලා හිතුවාම අපේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා එයා තමයි හරි ශ්‍රේෂ්ඨයි කියලා. දැන් මං උනත් කිව්වා අම්මෝ වැඩක් නැහැ මොකක්වත් ඕනේ නැහැ කියලා කිව්වා මිනිහා හිතන්නේ හා නියම හාමුදුරුවෝ මොකක්වත් ඕනේ නැහැ. හාමුදුරුවෝ ඔය කිසි දෙයකට ආස නැහැනේ අපේ හාමුදුරුවෝ කියලා කියයි මටත් ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. එතකොට මම්ම හිතනවා හිත යටින් මේ යකා මහ කාලා ගන්නීක් නේ කියලා. එතකොට ශ්‍රේෂ්ඨ ජීවිතයක්ද ලෞකිකත්වයකුත් නැහැ පරමාර්ථයකුත් නැහැ මොකක්වත් නැති නිකම් මහා කාලකන්ණියෙක් වගේ හැමදේම ඕන්නේ නැහැ කියලා හිතුවයි කියන එක ඒක ශ්‍රේෂ්ඨත්වයක්ද? එහෙම හිතන මෝඩයෝ ටිකක් ඉන්නවා මේ සමාජයේ. ඉතින් මේ මෝඩයන්ට හරි අර මෝඩ බණක්ම එහෙම නැත්නම් මෝඩ භාවනාවක්ම තමයි. බුදුහාමුදුරුවෝ නම් පෙන්නපු ප්‍රායෝගික ජීවිතේ එහෙම නෙමෙයි බොහොම ලස්සනට ප්‍රසන්නව අලංකාරව පැවතුණු ජීවිතයක් 19 වසක්ම වාසය කරේ බුදුහාමුදුරුවෝ ලස්සන ඔය නුවර මල්වත්ත වගේ ලස්සනටම තිබුණු මල්වත්තක. ඒ වගේ මල්වත්තක් අරගෙන ලස්සනට පාරවල් සකසලා ගල් අල්ලලා තොරන් වලින් ගහලා මේ මල්වත්තක් වගේ ලොකුවට තිබුණු ආයතනයක් තමයි තැනක් තමයි ওই ජේතවනාරාමය කියන්නේ. කාලේ තිබුණු මල් උද්‍යානයක් ජනතාවට නරඹන්න තිබිච්ච. ඒ වගේම යාගේ පෞද්ගලික එක ජේත කුමාරයාගේ පෞද්ගලික ධනෙන් තිබිච්ච එක. ඒක ගත්තේ ලස්සනට හදපු නිසා. එතකොට ඒක ලස්සනට අරගෙන ඒක මැද තමයි රහතන් වහන්සේලා බුදුවරු වැඩ ඉන්නේ. හැබැයි නිගණ්ඨයෝ ගියා නම් ඔගේ මල් ගස් ටික ඔක්කොම උගුල්ල දාලා ඒක එකම ගව මඩුවක් කරනවා. නමුත් බුදුවරු බොහොම ලස්සනට ප්‍රසන්නව වැඩ හිටියා. ඒ ප්‍රසන්න භවත් එක්ක තමයි මොකද මනසින් වැටිච්ච මනුස්සයත් අර ගහෙන් වැටිච්ච මිනිහට ගුණා යන්න වගේ මනසින් වැටිලෙන මිනිහට තව නෙගටිව් අදහස් ටිකක් දුන්නොත් ඒ මනුස්සයා නෙගටිව් වෙලා මැරිලා යනවා. එපා වෙලා මැරිලා යනවා. ඒ මනුස්සයා පොඩ්ඩක් පොසිටිව් කරන්න ඕන. ධනාත්මක කරන්න ඕන. ගුණාත්මක කරන්න ඕන. ආධ්‍යාත්මික ගුණය බොහොම සතුටින් බොහොම සාහනශීලීව ජීවිතේ තේරුම් ගන්න මට්ටමට තේරුම් ගන්න වටපිටාවක් හදන්න ඕන. බොහොම මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්තව. කාමසුකල්ලිකානුයෝගය අගය කරෙත් නැහැ බුදුහාමුදුරුවෝ. අත්තිකිලමතානුයෝගය අගය කරෙත් නැහැ බුදුහාමුදුරුවෝ. දෙකම වැඩක් නැති දෙයක් හැටියට සැලකුවේ ඕක මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අර කාමසිකල්ලිකානුයෝගයෙන් 50යි අත්තිකිලමතානුයෝගයෙන් 50යි දාලා හදාගන්න එකට නෙවෙයි. බුදුහාමුදුරුවෝගේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඔය දෙකම නෙමෙයි මිනිස්සෙක් හැටියට මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. ඔය දෙකම වැඩක් නැහැ. හැබැයි ලස්සනට ප්‍රබෝධයෙන් සහනශීලීව ජීවත් වෙන්න ඕන. හැබැයි අර දෙකම වැඩක් නෑ. තේරුණා නේද? එතකොට ඒක දෙකම වැඩක් නෑ කියන එකේ අර්ථය මොකද්ද? ඒකේ අර්ථය සම්මුතියක් නෙමෙයි. ඒකේ අර්ථය පරමාර්ථයක්, ගැඹුරක් තියෙන වෙනසනේ. ඒ කියන්නේ ලෞකිකත්වයේ තියෙන මේ ලෞකික සම්මතයේ තියෙන කිසි දෙයක් අගය කරන්නේ නෑ. ඒක සම්මුතියක් සම්මතයක් සම්මතය තුළ සම්මුතිය තුළ හොඳ ජීවන පැවැත්මක් තියෙනවා. ඒ වුණාට පරමාර්ථයෙන් ඒ සියල්ල අතහැරලා වාසය කරනවා. කොහොමද පරමාර්ථයෙන් අතහරින්නේ සම්මුතියෙන් ජීවත් වෙලා ඉද්දී? පුළුවන්. පරමාර්ථයේ අයිතිය කියන්නේ සංඥාවක්. පරමාර්ථයේ අයිතිය කියන්නේ රූපයක්. පරමාර්ථයේ අයිතිය කියන්නේ වේදනාවක්. එහෙම නැද්ද? ඒක එහෙම තමයි. අයිතියක් නැති දේ අයිතියක් තියනවා කියලා හිතාගත්තට පස්සේ එදා ඉඳලා වේදනාව හට ගන්නවා. දැන් මේ කිට්ටුව අහලා බලලා ඔයත් කවුරු හරි ඉඩම් කෑල්ලක් ගත්තොත් එහෙම ඒ ඉඩම් කෑල්ලේ වේදනාව එදා ඉඳලා හට ගන්නවද නැද්ද? හට ගන්නවා. අලුතෙන් වාහනයක් ගත්තාම ඒ වාහනේ වේදනාව එදා ඉඳලා හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඒ ඉඩම් කෑල්ල හරි ඒ වාහනේ හරි විකුණලා දැම්මහම
එදා ඉඳලා මේ වේදනාව නැති වෙනවද නැද්ද? නැති වෙනවා. එදා ඉඳලා මේ වේදනාව නැති වෙලා යනවා. එහෙමනම් මනසේ සංඥාවක් නැතිබිලා තියෙන්නේ. එහෙමනම් බින්නතුනේ ඔබත් ඔය සක්කාය දිට්ඨිය කියන එකටත් මොකක් හරි වටිනාකමක් දීලා ඇති. ඔය වටිනාකමනේ රිද්දන්නේ. දැන් අපි ළඟ තියෙන සමහර භාණ්ඩක් තියෙනවා. අනිවාර්යෙන් ආරක්ෂා විය යුතුයි. ටිකක් ආරක්ෂා විය යුතුයි. සමහර දේවල් නම් ගාණක් නැහැ කියන මට්ටමට ඉන්න තියෙන දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක එහෙමනේ ආරක්ෂා කරන්නේ. දැන් රුපියල් 10ක් ආරක්ෂා කරන ස්වභාවයත් රුපියල් 1000ක් ආරක්ෂා කරන ස්වභාවයත් රුපියල් කෝටි ගාණක් ආරක්ෂා කරන ස්වභාවයත් වෙනස්නේ. මුදලේ වැඩි වෙන්න ආරක්ෂාවේ තියෙන දරුණුකම වැඩි කරනවා. ඒකේ තියෙන ප්‍රබලකම වැඩි කරනවා නේද? ඝනත්වය වැඩි කරනවා. ඉතින් ඒ වගේ ලෝකේ මිනිස්සයා ලබා දෙන අගයට අනුව වැඩි වෙවි යනවද නැද්ද? වැඩි වෙවි යනවා. එහෙනම් මොකද්ද මේ පංච උපාදානස්කන්ධයට දීලා තියෙන්නේ? කෝටි ගානක වටිනකමක් දීලා මෙයාව ලොක් කරගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ විදර්ශනාවෙන් මේක පින්නතුන රුපියල් 10ට බස්සනවා. තේරෙන්නේ නේද? වටිනකම 10ට බස්සනවා. 10ට බස්සලා 7ට බස්සනවා. සතේටත් පල්ලෙහාට බස්සන්න පුළුවන් නම් හරි. සතයක්වත් අටින්නේ නැහැ කියන දවසට. ආන්න එදාට එයා කියන මමත්වයේ අත්හරිනවා. තේරුණාද? දැන් ඔබේ මනස දිහා බලන්න. ඔබ පංච උපාදානස්කන්ධයට දී ඇති වටිනාකම කුමක්ද? ඔබ පංච උපාදානස්කන්ධයට දී ඇති වටිනාකම මොකද්ද? කෝටි ගානක්ද? ලක්ෂ ගානක්ද? දහස් ගානක්ද? සිය ගානකින්ද? එහෙම නැත්නම් රුපියල් වලින් 50කින් 100කින් 10කින්ද? එහෙම නැත්නම් රුපියලක් දෙකක් ගානටද වටිනාකම? මේක හැබැයි ගැඹුරේ තියෙන්නේ. ගැඹුරු හදවත ටච් කරන්න ඕන. ගොඩක් අය ගැඹුරු හදවත ටච් කරන්නේ බයයි. ඒක බඹර කූඩුවක් වගේ ඇවිස්සෙයි කියලා. ඒක ටච් කරන්නේ නැතුව නිවන් දකින්න බෑ. මොකද බලු බෙට්ට මේ වැලි වලින් වැහුවයි කියලා එතනින් අයින් වෙන්නේ නැහැ නේද? ඉතින් සමහර උදවිය අර බලල් බෙට්ට වගේ බලු බෙට්ට වගේ වහලා තියෙනවා. එතන උතන පා ගන්න එපා. උතන මේව කරන්න එපා. උතන බල්ලෙක් ඇත කරලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් වහලා තියලා තියෙනවා මිදුලේ. කාටත් එනේන අයට කියනවා උතන පා ගන්න එපා කියලා. නමුත් අපි ඒක නෙමෙයිනේ කරන්න ඕන. මිදුලෙන් ඒක වහලා තියෙන එක නෙමෙයි කරන්න ඕන. අපි ඒක මිදුලෙන් අයින් කරලා දාන්න ඕන. එතකොට එනේන මිනිස්සුන්ට කියන්න ඕනේ උතන අඩිය තියන්න එපා කියලා. ඉතින් ගොඩාක් උදවිය ඉන්නේ ගොඩාක් අයගේ ජීවිත අර මිදුලේ බලු බෙට්ට වැලි වලින් වැව්වා වාගේ තියෙන ගොඩක් අයගේ මනස. ඒ කොටස පාගන්න එපා. ඒ කොටස ටච් කරන්න එපා කියලා තමයි කියන්න වෙන්නේ ඒක. වේලිලා යනකම්. එහෙම නෙමෙයි අපි ඒක අයින් කරන්න ඕන. තියාගෙන ඉඳලා මොකටද? මේ මමත්වයේ තියාගෙන ඉඳලා මොකටද? ඒක නිකම් මායාවක්. නොවටිනා ටිකට් එකක් තමන් ළඟ තියාගෙන ඉඳලා මොකටද? නොවටිනා මැණික් ගලක් ළඟ ආරක්ෂා සහිතව ළඟ තියාගෙන ඉඳලා කුමටද? තේරුණා නේද? රැවටීම කියන එකනේ තියෙන්නේ. සංඥාවනේ කියන්නේ. සංඥාවෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. එක 100 කෙනෙක් දරුවන්ගෙන් සැලකුම් ලැබුවේ කොහොමද? දරුවන්ට සංඥාවක් දීලා.
ඒ සීයා බොහොම පරිස්සමට යතුරක් කරේ දාගෙන හිටියා. නිදා ගන්නකොට ඒ යතුර අල්ලගෙන නිදාගත්තා. දරුවෝ ඔක්කොම හිතුවා සීයාගේ පෙට්ටියේ ලොකු වටින දෙයක් ඇති. අපි මෙයාට හොඳට සාතු සප්පායම් කරන්න ඕන. සාතු කරන කෙනාට තමයි මේක අයිති වෙන්නේ කියලා. ජීවිත කාලෙම හොඳට සාතු සප්පායම් ලැබලා සීයා මලා සීයාගේ පෙට්ටිය ලියලා තිබුණා. දරුවෝ මම සාතු සප්පායම් ලැබීම සඳහාම යතුරක් කරේ දාගෙන හිටියා. නැත්තම් උඹලා මට සලකන්නේ නැහැ කියලා. ඒසා වයසක අම්මලාට හොඳ අදහසක් ඉතින් දරුවන්ගේ සැලකිලි ලබන්න ඕන. යතුරක් කරේ දාගෙන හිටියනම් හරි හොඳ පෙට්ට ගමක. දැන් නම් ඉතින් අමාරුයි අපේ ඉන්න පුතු ස්කෑන් කරලා හරි බලයි මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් වටිනාකමක් දුන්නා සංඥාවට. ඒකට වටිනාකමට අනුව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පුජ්‍යලයා පිළිබඳව තියෙන්නේ දැන් මේ තව පුජ්‍යලයා පිළිබඳව තියෙන්නේ වටිනාකම් හා නොවටිනාකම්. අපි පිළිබඳව වටිනාකමක් හදා ගන්නවා සමහර උදවිය. සමහර උදවිය නොවටිනාකමක් හදා ගන්නවා. ඒ පුජ්‍යලයාට කවුරුන් හෝ විසින් ඔලුවට දාන දේ. සමහර කට්ටිය මේ වටිනාකම් නොවටිනාකම් කියන සංඥා රැවටීමට අහු වෙන්නේ නැතුව යථාවාදී තථාකාරී ආකාරයෙන් විවෘතව බලලත් තේරුම් ගන්නවා අපිව. අන්නේ අය තමයි සැබෑ අපිව තේරුම් ගන්න පිරිස. මේ ලෝකේ සැබෑ යථාර්ථයක් තියෙනවා. ඉතින් සම්මත පැහැදීම් තියෙනවා, සම්මත අපැහැදීම් තියෙනවා. ඒවා හරීම తాවකාලිකයි. එක කාලයකදී මිනිස්සුන්ට හිතනවා එක විදියක්, ආයෙ තව කාලයකදී හිතනවා තවත් විදියක්. හිතා ගන්න හරි අමාරුයි. මිනිස්යාගේ දේවල් ඉතින් මිනිස්සුන්ට හිතන විදිය. ඒ වගේම මිනිස්සු සම්මතයෙන් ලෝකේ හොයනවා. ඒ මිනිස්සයට සාපේක්ෂිතව තර්කයට ගැලපෙන්න හොයනවා. එහෙමත් හොයාගන්න බෑ. දැන් පුහුදුන් ජීවිතයේ ඉඳලා ආර්ය ශ්‍රාවකෙක් මනින්න ගියාට කවදාවත් මැනගන්න පුළුවන්ද? ඒක හරියට අර නිකන් රෙදි මනින්න ටේප් එකෙන් විශ්වය මනිනවා වගේ වැඩක්. ගෙදර රෙදි මනින්න තියෙන අඩු රූලෙන් හරි ටේප් එකෙන් හරි ඔබට මේ අහස පොළොව මනින්න පුළුවන්ද? ඒකෙන් මැනලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. සෑහෙන කාලයක් යයි පොළොව මනින්න කියන්නේ. ඒ කියන්නේ සුළු බුද්ධියක් තියෙන කියන එකයි මම ඒකෙන් අදහස් කරේ. පුහුදුන් භාවයට තියෙන සුළු බුද්ධියක් ඒකෙන් මනින්න බෑ කවදාවත්. ඒ ඕනම කෙනෙකුට ඕනම පදනමක ඕනම දෘෂ්ටියක ඉඳීමේ අයිතියකුත් තියෙනවා. ඕනම කෙනෙකුට අපාය යන්න අයිතියකුත් තියෙනවා, දිව්‍ය ලෝකවල යන්න අයිතියකුත් තියෙනවා, නිවන් දකින්න අයිතියකුත් තියෙනවා. අපිත් ඒ හැමතැනම කරක් ගහලා සැරිසරලා එපා වෙලා තිත්ත වෙලා ඇවිල්ලා ඉන්නේ. අපි අපායවල වල හිටපු වාර ගන්න දහස් ගාණක්. අපායේ ගිහිල්ලත් ඉතින් දුකෙන් ඉන්නේ නැතුව ඇති, සතුටෙන් ඉන්නේ නැති. පෙරේත ලෝකෙ ගිහිල්ලා ඔය ඇත්ත හිතනවද පෙරේතය දුක් විඳිනවා කියලා? නෑ, පෙරේතය සන්තෝෂෙන් ඉන්නේ. ඔය ඇත්ත හිතනවද අර හිඟන්නු පාරේ ඉන්න කට්ටිය දුක් විඳිනවා කියලා? හිඟන්න මාර සන්තෝෂෙන් ඉන්නේ. එයාගේ ලෝකයේ තුල එයා පුදුම වින්දනයක් සතුටක් ලබන්නේ. එයාගේ බිස්නස් එක ඇතුලේ එයා සතුටක් ලබනවා. අපි හිතනවා සමහර වෙලාවට ඔය වැඩි ජනතාව හරි දුකෙන් වෙන්නේ නැති ඉන්නේ මිනිස්සු කැලෑවේ මේ ආමුඩයක් ගහගෙන කොලාතු වැඳගෙන කියලා නෑ. මේ මිනිස්සුන්ගේ ෆ්‍රීඩම් එක නිදහස. දැන් ඒක නැති වෙච්ච එක ගැන ඒගොල්ලෝ දුක් වෙනවා. ඒගොල්ලන්ට ඕනලු කැලේ විදියට ඉන්න. පුරුදුනාට පස්සේ. එහෙමනම් මේ ලෝකේ මිනිස්සෙක් හිතුවොත් පින්නතුනේ කිසිම තැනක ඒ මිනිස්සට දුක නෙමෙයි. ඒ හිතන එක ඇතුලේ හිතන විදිහේ කල්පිත ලෝකයක් තියෙන්නේ. තේරුණාද පින්නතුනේ?
කල්පිතේ තුන මනක් කල්පිතේ තුල තමයි මිනිස්සයා සැප විඳින්නේ දුක් විඳින්නේ නිදහස් වෙන්නේ සිරකරුවෙක් වෙන්නේ. කල්පිතේ තුල සංකල්පයේ තුල. ලොක්ඩවුන් කළා සතියක් ගේ ඇතුළට වෙලා ඉන්නකොට නිකන් හිර කරලා ඉන්නවා වගේ කියලා හැඟීමක් ඇති වෙනවා. ලොක්ඩවුන් එක ඇරියාමත් අපි සතිය දෙක තුන ඉන්නවා ගෙදරට වෙලා. හැබැයි නිකන් හිර වෙච්ච ගතියක් දැනෙන්නේ නැහැ. සංඥාවක් ගියා කල්පිතයක් ගියා මේක ඊට පස්සේ පොඩි බලහත්කාරයක් බවට පත් වෙනකොට අපිට ඒක දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ මනෝපුබ්බංගමා ධම්මා කියලා දේශනා කරේ. මනසමයි ඔක්කොටම මුල් වෙන්නේ. මනස පරිටු කොටගෙනමයි මේ කර්ම සිද්ධ කරන්නේ. දැන් ඔබත් මේ මොහොතේ රසයක් විඳමින් ඉන්නවා. මොනවා හරි රසයක්. ඒ තමන්ගේ මනෝ ධාතුවට අනුව මම බණක් කියනකොට කට්ටියක් ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යනවා. කට්ටියක් සැකයෙන් කුතුහලයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් වැළලෙනවා. එකම පවුලේ එක්කෙනෙක් ධර්මයෙන් පිනා යනවා, තව එක්කෙනෙක් වෛරයෙන් ක්‍රෝධයෙන් ඉරිසියාවෙන් පැලෙනවා. ඒ මිනිස්සයා සංසාරයෙන් ගෙනාව කර්ම. අපායට යන්න පාරමී පුරන කෙනෙක් කොහොමද ධර්මයේ වඩන්නේ? එයාට ධර්මයේ විසයි. ධර්මකාමීව යන කෙනෙකුට අධර්මයේ විසයි. තේරුණා නේද? මෙට්ටයක් උඩ ජීවත් වෙන මිනිස්සුන්ට මඩගහුරක් දුකයි. මඩගහුරක් තුල ජීවත් වෙන කූඩැල්ලාට මෙට්ටය විසයි. මෙට්ටේ මත ඉන්න මිනිස්සයා මඩේ ජීවත් කරවන්නත් බෑ, මඩේ ඉන්න සතාව මෙට්ටේ තියන්නත් බෑ. අර කීමත් තියෙන කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ කියලා. එහෙම දෙයක් තියෙනවා. සද්ධර්මයේ විසයි අසත්පුරුෂයන්ට හැමදාම. ඒක එක පවුලේ ඉන්නත් පුළුවන්. එකම පවුලේ සහෝදරයෝ වෙන්න පුළුවන්. එක්කෙනෙක් ධර්මයට කැමති අනිත් එක්කෙනෙක් ධර්මයට කැමති නැහැ. ඒක හැටි පින්නතුනේ. ඒකට හේතුව අර ආත්මය ආපු විදිය. ආත්මයේ පුරුද්ද. සංචාරය කරන්න කැමති අයකට කාන්තාර පිළිබඳව දැනගන්න සංචාරය කරන්න හිතනවා. කාන්තාරේ මොනවද බලන් තියෙන්නේ? වැලි කඳු. නමුත් ඒකටත් ආස හිතෙනවා මිනිස්සුන්ට. මේ මාසෙ විතර ලක්ෂ ගාණක් වේදම් කරලා බොහොම හරුවෙන් සහරා කාන්තාරේ ගිහලා බලලා එනවා. ඒ වගේ මිනිස්සුන්ට හිතෙන්නේ නැතුව ඇති කියලා පින්නතුන් හිතන්නේ අපාය බලන්න ඕන කියලා. හිතනවා. හොඳට සැප විඳපු හොඳට මේ කටයුතු කරපු මිනිස්සුන්ට අනේ අපාය කොහොමද සැප කියලා බලන්න හිතනවා. අපාය කොයි වගේද කියලා හිතනවා බලන්න. ඒ වගේම දුක් විඳින මිනිස්සුන්ට හිතනවා දිව්‍ය ලෝක කොයි වගේද කියලා බලන්න. වැඩිපුරම දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කරන්නේ දුප්පත් මිනිස්සුනේ. වඩා දුප්පත් මිනිස්සු තමයි ඊළඟ ආත්මේ දිව්‍ය ලෝක ගිහිල්ලා උපදින්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්නේ. මනසින් දුප්පත් අය. ඉතින් තථාගත ධර්මයක් ලැබුණා. මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක 31 තලයේම ඔක්කොම අතහැරලා ඊට ඔබෙන් දකින්න ලෝකෝත්තර නිවනක් දකින්න දහමක් ලැබුණ බුදුහාමුදුරන්ගෙන් අපිට. ඉතින් මේක බලන්න යොදා ගන්න දේවල් ටික පිළිබඳව මෙච්චර වෙලා අපි කතා කළා. දැන් පින්නතුන්ට ඉඟියක් ලැබුණා. අපි මේ කතා කරන හිතන පතන දකින සන්දර්භයට එහා දෙයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහම කියන එක. අපි නිකන් මේ පොත්වල ලියාගෙන ගාථා පද සූත්‍ර තියාගෙන කටින් බණ කියාගෙන වචන වලින් බණ මාරු කරගෙන වචන වලින් බණ තර්ක බවට පරිවර්තනය කරගෙන තථාගතයන්ගේ බුදුහාමුදුරන්ගේ ධර්මය දකින්න බෑ.
මේ වචනේ අර්ථය ඕක නෙමෙයි මේකයි කියලා දැම්මත් ඒකෙත් තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. තේරුණා නේද? දැන් මේ අනිත්‍ය කියන එකට එක එක නිර්වචන දෙනවනේ උදවිය. අනිච්ච අනිත්‍ය නිච්ච අනිච්ච කියයි. එහෙම නැත්නම් ඒකේ අර්ථය මේකයි කියලා කියයි. ඒ කුමන ආකාරයකට ඒක අර්ථ ගැන්වුවත් ඒක අර්ථයක්. අර්ථයක් වශයෙන් සිදු වෙන්නේ සංකල්පයක්. සංකල්පයේ බිනින අර්ථයක් වේද අන්න එයයි ලෝ ශ්‍රේෂ්ඨතම අර්ථය. ඒක තේරෙනවද? ඒක තේරුම් ගත්තොත් ආයි බණ අහන්න ඕනේ නැහැ. අහලා ඉවරයි. සංකල්පයේ බිඳින අර්ථයක් ඔබ අහලා තියෙනවද? පින්නතුන්ට ඒක දෙන්න තමයි පින්නතුන් අපි අනන්ත මේ දුක් විඳින්න මහන්සි වෙන බණ කියන්නේ. ඒක ලබා දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. මොකද්ද? අර්ථය බිඳලා අර්ථය දෙන්න. අර්ථය බිඳුණු අර්ථයක් ලබා දෙන්න. බොහොම දුක් මහන්සි වෙන්නේ ඒකයි. ඔබත් බොහොම දුක් මහන්සි වෙන්න ඕන ඒකට. අර්ථය බිඳලා අර්ථයක් එනවද? තේරෙන අයට තේරුම් ගන්නත් නොතේරෙන අයට නොතේරෙන්නත් ලෝකෙට මේවා කියලා තියන්න ඕන. කවදක හරි ප්‍රඥාවන්තයෙක් ලෝක පහළ වෙන දවසක ඒ ප්‍රඥාවන්තයා මේ ධර්මය අසා තේරුම් අරගෙන ජීවිත අවබෝධය කරගන්නවා. ඒ නිසා මේ ධර්මයන් සංරක්ෂණය කරගන්න සැලකිලිමත් වෙන්න ඕන. ගොඩාක් අය එහෙම කරපු අවස්ථාවල් තියෙනවා. ආම්දුරන්ගේ මුළු ඔක්කොම දේශනා ටික මම සංරක්ෂණය කරලා තියෙන්නේ. ඔක්කොම පිළිවෙලකට මම ඒව තැම්පත් කරගෙන තියෙනවා කියලා කියනවා. ඒව රැක ගන්න ඕන. අපි මතක තියාගන්න ඕන පිරිනතුනි ඔය රැවුල් වවාගත්ත දිග කොණ්ඩ තිබුණු මුළු ජීවිතේ හැමදේම අතහැරලා පැන්කෙන්ඩියයි ගොටුවත්තගේ ඔළුවට ඉහලාගෙන යන මට්ටමල අත්හැරීමක් සිද්ධ කරපු අයටත් තේරුම් ගන්න අමාරු වෙච්ච දහමක් තමයි අපි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේක අපි දෙපාරක් බලලා අත්හරින්න හොඳ නෑ. එකම කරුණ ගැන අපිට ලක්ෂ වාරයක් බලන්න සිද්ධ වේවි.
නව නිපැවුමක් නිර්මාණයක් සිද්ධ වුණේ දහස් වාරයක පරේක්ෂණයකින්. එහෙමනම් පින්නතුනේ අපිට මේ නිර්වාණ ධාතුව නැමැති අවබෝධයත් අපි දහස් වාරක ලක්ෂ වාරයක පරේක්ෂණයකින් හෝ අවබෝධ කරගත්තොත් ඒක සක්විති රජකම ලබා ගත්තට වඩා මේ රටේ රාජ්‍ය නායකයා වුණාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. දැන් මේ රටේ ජනාධිපති වෙන එක මොන තරම් අමාරු කාර්යයක්ද කියලා ඔබ දන්නවනේ. තාම අමාරු. දැන් ඔබට කිව්වොත් හෙට ඔබ ජනාධිපති වෙන්න මහන්සි වෙන්න ඕන මේ ජීවිතේ පුරා කොහොම හරි කවදකාරී එක දවසක මේ රටේ ජනාධිපති වෙන්න කිව්වොත් එහෙම ඔබට තේරෙනව නේද මේ කටයුත්ත ආරම්භ කළා මොනතරම් අසීරු කාරණයක් කරගෙන යන්න ඕනද කියලා. මේ රටේ මට නම් ජනාධිපති වෙන එක අමාරුවක් නෑ. එකම එක පාපයයි කරන්න ඕන. මොකක්ද දන්නවද? පුළුවන් තරම් බොරු කියන්න ඉගෙන ගන්නවා. මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් මොකද හේතුව මේ රටේ බොරු වලට රැවටෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ මොලේ නැති මිනිස්සු ඉන්නවා. ඒක මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි. ඒ මිනිස්සු ඒ මට්ටමට ආහාර පාන වලින් සහ එන්නත් වලින් මොලේ හදලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට ඊට වැඩි දෙයක් හිතන්න බැරි වෙන විදියට එන්නත් ගහලා පාලනය කරලා ඒ වගේම ආහාර වලින් මොලේ පාලනය කරලා මොලේ තියෙන ස්නායු මරලා විනාශ කරලා දාලා තියෙන. ඒ මිනිස්සුන්ට විශේෂයෙන් හිතන්න බෑ. කාට වුණත් ස්වාමීන් වහන්සේලාට වේවා ගිහියන්ට වේවා මේ රටේ සමස්ත බ්‍රේන් එක කන්ට්‍රෝල් කරන ලෝකේ රටවල් විසින් අපි ඒවට කියන්නේ මහා ලොකුවට සෞඛ්‍ය ආරක්ෂා කරන සංවිධාන කියලා නෑ. ඒගොල්ලෝ ඇතුලෙන් කන්ට්‍රෝල් එකක් මුළු ලෝකෙම කරන කට්ටිය. දන්නේ නැති වුණාට මිනිස්සුන්ගේ මොලේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාදාමයන් රසායනිකව කන්ට්‍රෝල් කරන පිරිසක්. ඒගොල්ලන්ට පුළුවන් ඕනම රටක යුද පරිසරයක් ඇති කරන්න පුළුවන්, මෝඩයෝ ඇති කරන්න පුළුවන්. ඒ නිසා භයානක යුගයක ඉන්නේ විද්‍යාවේ දියුණුව සමග. ඒ නිසා මේ ලෝකය අර ඈත අර ගල් ගෙඩි වගේ පේන සිකුරු ග්‍රහ ලෝකයේ වගේ, බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ වගේ ඒ වගේ ග්‍රහ ලෝකයක් බවට මේ පෘථුවියත් පත් වෙනකම්ම විනාශ කරන මේ සත්වයා මෝඩ නරකම සත්වයා මනුස්ස සත්වයා සුළුතරයක් ඉන්නවා දෙවිවරු සුළුතරයක් ඉන්නවා රහතන් වහන්සේලා සුළුතරයක් ඉන්නවා මේ ස්වභාව ධර්මයට යථාර්ථයට සත්‍යයට ගරු කරන පිරිස අනිත් ඔක්කොම මෝඩ ආගම් මෝඩ පාලන මෝඩ දර්ශන මෝඩ මතවාද පිස්සු මතවාද පිස්සු සංස්කෘතික දේවල් ඔළුවේ කරපින්නගෙන අතරමං වෙච්ච මිනිස්සු පිරිසක්. පින්නතුනි ප්‍රඥාවට ගරු කරන්න, දර්ශනයට ගරු කරන්න එපා. ලෝකය හදන්න ඕන නම් මිල මුදල් වලට ගරු කරන්න එපා. මිනිහගේ ළඟ තියෙන සල්ලිකාරකම් වලට ගරු කරන්න එපා. ලෝකය හදන්න ඕන නම් ඔන්න මං ක්‍රමයේ කියලා දුන්නා. මොකද්ද ක්‍රමේ? ඉස්සරහදී කිසිම මිනිහෙගේ සල්ලි වලට ගරු කරන්නේ නැති ජීවිතයක් හැම කෙනෙක් තුළම හදාගත්තොත් එහෙම මිනිස්සු කිසි කෙනෙක් සල්ලි පස්සේ යන්නේ නැහැ. සල්ලි වලට ගරු කරන නිසානේ මිනිස්සු මෙච්චර සල්ලි වලින් පස්සේ දුවන්නේ. නුවණට ගරු කරන්න පුරුදු වුණොත් නුවණ පස්සේ යනවා. දැන් ඉස්සර අම්මලා තාත්තලා හරි Tamanට ලේලියක් හොයන්න උවමනා වුණොත්, Tamanට බෑන කෙනෙක් හොයන්න උවමනා වුණොත්, ඇත්ත වශයෙන්ම බැලුවේ මනුස්සයට සල්ලිම තියනවද කියන එක නෙමෙයි. ඒකත් බලන්නේ නැති.
මේ මිනිසයාට මේ කාන්තාවට මේ පිරිමියට මොලේ තියනවද කියලා තමයි බැලුවේ. විවිධ අධ්‍යයන ක්‍රමවේද තිබ්බා. මෙයා මේට හැකියාවන් තියෙන කුසලතාවයන් තියෙන ඥානෙ තියෙන කෙනෙක්ද කාන්තාවක්ද කියලා පරීක්ෂා කරලා බලන්න. ප්‍රඥා ධනන්නේ සුත ධනක්. හිරියොත්ප්පියන් ධනං කියලා සඳහන් කරන වගේ ඒව ධනය. ඒ නිසා මුදලට ගරු නොකරන ලෝකයක් හදන්න ඕන. මුදලට සර් කියන්න හොඳ නැහැ. ලොකු යාන වාහන වලින් ආවට සර් කියන්න හොඳ නැහැ. ලොකු තනතුරු තානාන්තර දැරුවයි කියලා මිනිස්සු ආමුතු මේ සර් කාර්යයක් වගේ පිළිගන්න හොඳ නැති මට්ටමක් හදන්න ඕන. එතකොට බලයට, නිලයට, ධනයට ගරු කරන්නේ නැති ලෝකයක් හැදිච්ච ගමන් ගුණයට, දහමට, ඥානයට ගරු කරන ලෝකයක් හටගත්තොත් ගොඩක් වටිනවා. එතකොට තමයි වටින්නේ. දවසක් මම ඔය මහත්මයාගේ ලොකු වාහනයක ගියා. වැඩම කළා. වඩිනකොට ඉතින් එක තැනක පාර අහන්න වාහනේ නතර කරලා මේ ඇහුව පාර ඇහුවා මේ මිනිස්සයා හරියට කොලර් එක හදලා මේවා කරලා නැවිලා පාර හොඳට කිව්වා. මොකද වාහනේ සයිස් එක දැකලා වාහනේ සයිස් එක දැක මං කිව්වා මේ මට රන් නෙමෙයි ගරු කරේ මහත්තයට කියලා. මං එතුමට කිව්වා. හරි ගෞරවයෙන් ගත්තාට කරේ. මං ඩිංගක් වෙලා ඉඳලා කිව්වා මහත්තයා ඔබතුමාටත් නෙමෙයි වාහනේට කියලා. මග ඔබතුමා පහින් ආවොත් එහෙම ඕම කරු කරලා කියන්නේ නැහැ කිව්වා ඔබ. එහෙමනම් මේ ලෝකේ මොනතරම් කාලකන්ණි දැනකද ඉන්නේ? තේරුණා නේද? එතකොට නිවන් දකින පිරිස ලෝකෙ වැඩි වෙනවා. කිසිම හාමුදුරු කෙනෙක්ගේ කිසිම ගියේගේ කිසිම මැති ඇමති කෙනෙක්ගේ වාහන වලට සර් කියන්න ගරු කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ මිනිස්සුන්ගේ තියෙන බුද්ධියට ඥාණයට ගරු කරන්න. ඒ වයින් යන මිනිස්සු ඔක්කොටම අගෞරව කරන්න ලෑස්ති වෙන්නත් එපා. ඒකත් හොඳ නෑ. තේරුණා නේද? ඒක තිබුණා වේවා නැතිව වේවා මිනිස්සෙක් ළඟ පවතින ඥාණයට දර්ශනයට ගරු කරන්න පුරුදු වෙන්න ඕන. මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහනේ. ඇමරිකාවේ හිඟන්නොන්ටත් V8 තියනවා කියලා. ලංකාවේ මැති ඇමතිවරු යන වාහන සමහරලාට හිඟන්නන්ට තියෙනවා. ඒ පාවිච්චි කරනවා. ඉතින් අපේ මිනිස්සුන්නේ ලොකු තැනක් දීලා තියෙන්නේ සම්මතයෙන් ඒක. දැන් හිඟන ගම්මානයක් පිළිබඳව ඇමරිකාවේ මම බැලුවා. හැමෝටම හොඳ ඩබල් කැප් තියෙනවා. BMW තියෙනවා. ඒ ඔක්කොම හොඳ වාහන පාවිච්චි කරනවා. හැබැයි යාචකයෝ රජේ පන්ටගෙන් ජීවත් වෙන්නේ. රජෙන් හම්බෙන මේ උදව්වෙන් ජීවත් වෙන්නේ. හිඟන්නෝ ඒගොල්ලෝ. හොඳ වාහනයක් තියෙනවා. ඉතින් අපේ ලංකාවේ මිනිස්සුන් දැන් ගිහලා බලලා කිය මොන හිඟන කවද්ද මේ මිනිස්සුන්ට මේ වාහනයකුත් තියෙනවානේ කියලා. එහෙමනම් මේ දුප්පත් පෝසත්කමක් තියෙන්නේ සම්මතය තුල. වැඩක් තියනවද මේ සම්මත ලෝකේ ඇලිලා? සම්මත ලෝකේ පදනමකට අහු වෙලා වැඩක් තියනවද? කිසිම වැඩක් නැහැ. ඕක එක්තරා කාලයකට සීමා වුණු සම්මත මතවාදයක් විතරයි. ඕකේ කිසිම යථාර්ථයක් නැහැ පිටපත්. කිසිම යථාර්ථයක් නැහැ. කිසිම ඇත්තක් නැහැ. දැන් මොකද කරන්න ඕන අපි? අතුලාන්තයටම තේරෙන්න ඕන මේ සංස්කාර ලෝකේ අපි මවාගත්ත දෙයක්. මායාවක්. ඒ මායාව යථාර්ථයක් කරන්න හොඳ නැහැ. මායාව මායාවක් විදියට, මිරිඟුව මිරිඟුවක් විදියට බාර ගන්න ඕන. මිරිඟුව මිරිඟුවක් බවට බාර ගන්නවා කියන එකේ යථාර්ථය තමයි පින්නතුනේ. ඊට පස්සේ අපි ඒක පස්සේ දුවන එක නතර කරනවා අපේ මනස.
මිරිඟුව මිරිඟුවක් ලෙස බාරගත්තොත් එවලම සිද්ධ වෙන දේ තමයි දුවන එක නතර වෙනවා මනස. මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවන් වල දුවනවනේ. ඒක නතර වෙනවා. 31 තලයේම දුවන මනස නතර වෙනවා. මේ මොහොතේ නතර වෙනවා පින්නතුනේ. මිරිඟුව බව තේරුම් ගත්තොත්. ඔය දිව්‍ය ලෝකවල යන්න හදන්නේ සුමනා සුජාතා පත්මා යසෝදරා විය වෙන්න හදන්නේ මේ මිරිඟුව දන්නේ නැති නිසා. මහදන සිටුවරුන්ට ධන සම්පත් ලබා නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ මිරිඟුව දන්නේ නැති නිසා. ඔබ ධනය ප්‍රාර්ථනා කරනවා වගේ නිවන ප්‍රාර්ථනා කරන්න. නිලතල ප්‍රාර්ථනා කරනවා වගේ නිවන ප්‍රාර්ථනා කරන්න. ජීවිතයේ උසස් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ නිවන ප්‍රාර්ථනා කරන්න. නිවන තමයි උසස්ම ජීවිතේ. උසස්ම අවබෝධය. ඇයි එහෙම උසස් කියන්නේ? සංසාරේ මුලාවෙන් අනේක දුක් විඳින එක වේදනාව විඳින එකෙන් වළකිනවා. නිවන් දැකලා පින්නතුනේ එක දවසක් ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨයි නිවන් නොදක අවුරුදු 1000ක් ජීවත් වෙනවට වඩා. ඇයි ශ්‍රේෂ්ඨ? ඒ තරම් අවබෝධයකින්, ඒ තරම් ශාන්තියකින්, ඒ තරම් සැනසෙල්ලකින් එයා ජීවත් වෙන්න පුරුදු වෙනවා. අවිද්‍යාවෙන් දැවි දැවි පිච්චි පිච්චි ජීවත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න හැකියාවක් ලැබෙනවා. අවිද්‍යාවෙන් ගිනි අරගෙන ජීවත් වෙන්න හොඳ නැහැ. ගිනි ජීවත් වෙන්නේ නැහැ. ස්වල්ප ආස්වාදයක් නේ තියෙන්නේ ගිහියාට. ගිහියා පොඩි දේවල් වලින් ආස්වාදයක් ලබන පිරිස. පොඩි ගෙයක් දොරකින්, පොඩි යාන වාහනයකින්, පොඩි තනතුරු නානාන්තර ටිකකින් ආස්වාදය ලබනවා. ඉතින් තමා සන්තකේ කියලා ගොඩාක් දේවල් ගොඩ ගහගත්තාම කෙනෙක් හිතනවා නම් ඒක මේ ශ්‍රේෂ්ඨයි කියලා එක බොරුවක්. ඒක සංඥාවක් විතරයි. මේ යන විදියට ලංකාව මේ යන දේශපාලනයෙම ගියොත් එහෙම දිගටම මම හිතන විදියට මේ ලංකාවේ තියෙන හැම බාර් එකක්ම දේශපාලකයන්ගේ, හැම හෝටලයක්ම දේශපාලකයන්ගේ, හැම බස් එකක්ම දේශපාලකයන්ගේ, හැම කෝච්චියක්ම දේශපාලකයන්ගේ වෙලා තමයි නතර වෙන්නේ. හැම අයියේ දැනටත් මම හිතන්නේ එහෙමයි නේද? හැම බාර් එකක්ම දේශපාලකයන්ගේ. හැම හෝටලයක්ම වගේ දේශපාලනට සම්බන්ධව දේශපාලකයන්ගේ බවටපත් වෙනවා. ඉතින් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ හැම ඉඩම කඩමක්ම දේශපාලකයන්ගේ බවටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව ඒගොල්ලන්ගේ තියෙන ඒ ඊගෝ එක. කියනවා ඒ මම කියන පරිසරය වැඩි කරගත්ත තරමට අපිට ගෞරවය වැඩි. හාමුදුරුවරු සර් කියනවා. හාමුදුරුවරු ධාතු කරඬුව පලන්ද ගන්න එනවා. කොත පලන්ද ගන්න එනවා. කොත විවෘත කරන්න එනවා. පොත් පිළිගන්නන්න එනවා. තේරුණා නේද? මේ ඔක්කොම කරන්න එන්නේ ඒකට කියලා. ඒ රැල්ලට ඇත්තට මේ සම්මුතියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා. මොකද ලෝක සම්මතයේ හැදිලා තියෙන්නේ එතන. මේක අවිද්‍යාවක් කියලා සමස්තය තේරුම් ගන්න ඕන. දැන් සංස්කාර ලෝකයේ කොයි බහරේ වර්ණනා කළාද හාමුදුරු? බලන්න සංස්කාර ලෝකයේ කොතනවත් මම වර්ණනා කළේ නැහැ. ඒ නිසා මා නිර්වාණගාමී ප්‍රතිපදාවක් දේශනා කරන ස්වාමින් වහන්සේ නමක් වෙනවා. හැබැයි දිව්‍ය ලෝක වර්ණනා කරන අයට කියන්න බෑ නිර්වාණගාමී ප්‍රතිපදාවක් දේශනා කරනවා කියලා. ඒගොල්ලෝ සංස්කාර ලෝකේ වර්ණනා කරන පිරිසක්.
සුමනා සුජාතා පත්මා යසෝදරා වෙන්න උප්පලවන්න වෙන්න කියලා කියනවනම් එයා නිවරු ආනගාමී ප්‍රතිපදාවක් දේශනා කරන කෙනෙක් නෙමෙයි. ඒක සංස්කාර ලෝකේ වර්ණනා කිරීමක්. ඒ කාලේ පුදුන උදවිය ඒකත් වැඩක් නැහැ කියලා හිතුවා මිසක් ඒකෙත් ආදීනවේ කියලා දුන්නා මිසක් බුදුවරු කිව්වේ නැහැ ඔය සුමනා සුජාතා පත්මා යසෝදරා වෙච්ච එක හොඳයි කියලා කිව්වේ නැහැ. අනේ පිටුසුතුමාට මේ සල්ලිත් වැඩක් නැහැ කියලා හිතලා මේ මිනිස්සයා මුළු දෙයින්ම ඔක්කොගෙම ඒ මිනිස්සයා ලෝකෙටම මේ ශාසනයට මෙහෙවරක් කළා. ඒ උදාාරතර මේ මිනිසා අපේ අනේ පිටුසුතුමාලා වෙන්න බලන්න. අනේ පිටුසුතුමා වගේ දන් දෙන්න නෙමෙයි අනේ පිටුසුතුමා වගේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න. ඒක නෙමෙයි. ඒ නිසා සංස්කාර ලෝකයේ වර්ණනා කරන්න බෑ. සංස්කාර ලෝකයේ වැඩක් නැහැ පිළිතුරේ. කිසිම වටිනාකමක් දෙන්න එපා. කිසිම වටිනාකමක් දෙන්න එපා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවට වටිනාකමක් නොදුන්නොත් මොකද වෙන්නේ? මිනිස්සයා දුප්පත් වේද? ඒ කියන්නේ මම කියන්නේ වටිනාකමක් දෙන්න එපයි කියන එකෙන් අදහස් වෙන්නේ නොවටිනාකමක් දෙන්න කියලා. නොවටිනාකමක් දෙන්නත් එපා, වටිනාකමක් දෙන්නත් එපා. දැන් මේ මිනිස්සයාගේ තියෙන ભેදනේ තියෙන ප්‍රධාන ලක්ෂණයනේ මොකද්ද? වටිනාකම් දෙනවා, නොවටිනාකම් දෙනවා. එතකොට නොවටිනාකමක් දුන්නොත් එයා නෙගටිව් වෙනවා, වටිනාකමක් දුන්නොත් එහෙම පොසිටිව් වෙනවා. ධනාත්මක වෙනවා, ඍණාත්මක වෙනවා. දැන් වටිනාකම් දෙන්නත් එපා, නොවටිනාකම් දෙන්නත් එපා. අපේ උදවියගේ වැරද්දක් තමයි වටිනාකමක් දෙන්න එපා කියපු ගමන් ඒගොල්ලෝ හිතන්නේ එහෙනම් අපිට කිව්වේ නොවටිනාකමක් දෙන්න ඒකට. ඒක වැරදි. අපි කිව්වේ නෑ නොවටිනාකමක් දෙන්න කියලා. ඒ නිසා නොවටිනාකමක් දෙන්නත් එපා කිසි දෙයකට. මේ වටින්නේ නැහැ කියන නොවටිනාකම දෙන්නත් එපා. වටිනාකමක් දෙන්නත් එපා. දැන් ඉතින් ඔන්න ඔක කිව්ව ගමන් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ නේද? අන්න එහෙමනම් එතන තමයි තියෙන්නේ ලෝකෝත්තරත්වය. ලෝකෝත්තරත්වය තේරෙන්නේ නැහනේ. තේරෙනවා නම් ඒ හැම දෙයක්ම ලෞකිකයි. ලෝකෝත්තරත්වය තේරෙන්නේ නැහැ. ඒකනේ කිව්වේ සමනෝ නත්ති බාහිරේ. සමනයා තේරෙන හරිය නෑ බාහිරේ නෑ. ආකාශේ පදන්නත්ති. ආසේ පිය සටහන් නෑ. එහෙනම් ලෝකෝත්තර ධමේ සටහන් නෑ පින්වත්නි. ලෝකෝත්තර ධමේ සටහන් නෑ. ඉතින් නෝනක් නැති මිනිස්සු මේ බණ ඇහුවොත් එimhe කියන්නේ මේ යකාට පිස්සු කියලා නෙමෙයිද? මේ මට කියනවා අනිවාර්යෙන්. නුවණක් නැති මෝඩය අහපු ගමන් මේ බණ ටික. මේකට රැවට්ටීමක් කියනවා, බොරුවක් කියනවා, වංචාවක් කියලා බයින් ඒකට හේතුව නුවණක් නැතිකම මේ මිනිස්සුන්ට. මෝඩකම, අඥානකම. කරන්න දෙයක් නැහැ. ඒ නිසා යම්කිසි සත්පුරුෂයෙක් මිනිස්සු 1000කට එක්කෙනා ඉන්නේ පිළිතුරේ. මේ සද්ධර්මයේ මාර්ගයට ඉන්නේ මිනිස්සු 1000කට එක්කෙනයි. ඒ නිසා අපි 1000ක් පොත් මුද්‍රණය කරලා බෙදා හැරියොත් එමේ එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. නිවන් දකින්න මිනිස්සේ. හැබැයි එක්කෙනා වටිනවා. එක පහනක් හරි දැල්විලා තියෙනවා. තව කෙනෙකුට දල්ව ගන්න. එහෙමනම් රාතුන් මේ ලෝකෙට වටිනාකම් දෙන්නෙත් නැහැ, නොවටිනාකම් දෙන්නෙත් නැහැ. උන්වහන්සේලාට ඒ නිසා ප්‍රසාදය ඇත්තෙත් නැහැ, පිළිකුලක් ඇත්තෙත් නැහැ. ලස්සනයි ලස්සනයි කියලා දෙයක්වත් නැහැ, කැතයි කැතයි කියලා දෙයක්වත් නැහැ. ලස්සනයි කැතයි කියලා හදාගන්නේ ඔළුවෙන්.
ඒ කෙනාට දේවල් ලස්සන වෙනවා. ඒ කෙනාට දේවල් කැත වෙනවා. සමස්තය මායාකාරී මවා ගන්නා ලද ලෝකයක්. සමස්තය මවා ගන්නා ලද ලෝකයක්. ඔබ ළඟ තියෙන්නේ. දැන් මේ මොහොතේ තියෙන්නේත් ඒක. මවාගත්ත බොඩි එකක්, මවාගත්ත ගේ දොර ඉඩකඩම් ටිකක්, යාන වාහන ටිකක් නෙමෙයිද තියෙන්නේ. ඒ ඉඩකඩම් කිව්වද මේ මම ඔබේ කියලා කිව්වද? අපි ඔබ මගේ කියලා හිතුවට ඉඩකඩම් නැගිටලා කිව්වද ඔබ මගේ කියලා? මම ඔබේ කියලා කිව්වද? කිව්වේ නෑ. වාහනේ කිව්වද යකඩ කොට කිව්වද මම ඔබේ කියලා නෑ. එන වෙනසයි හිතන් ඉන්න ඔබ මගේ කියලා. ඉතින් මම ඔබේ කියලා කියලා නෑ. තේරෙනවද? දැන් මේ ශරීරය වුණත් අපි හිතාගෙන හිටියොත් මේක මගේ කියලා හිතාගෙන හිටියට ශරීරය කිව්වේ නෑ. මම ඔබේ කියලා කිව්වේ නෑ. ශරීරය හැම විටම කියන්නේ මම ඔබේ නෙවෙයි කියලා එක තමයි කියන්නේ. නොවේ කියන එක තමයි කියන්නේ. ඒ කොහොමද කියන්නේ? අපි කැමති විදියට නොපවතින අවස්ථාවන් හැම එකකදීම මේ ශරීරය අපිට කියන්නේ මොකද්ද? මම ඔබේ නොවේ කියන පණිවිඩය තමයි දෙන්නේ හැමතිස්සෙම. එහෙමනම් දැන් අතහරින්න දෙයක් තියෙනවද? අතහරින්න කිසිවක් නැහැ. අල්ලගන්න දෙයක් තියෙනවද? අල්ලගන්න කිසිවක් නැහැ. මේ පුහුදුන් සත්වයාට විනිශ්චයට අයිතිවාසිකම් නැත. විනිශ්චය කරන්නේ මෝඩකමට. විනිසුරුවා මෝඩයෙකි. විනිසුරුවා මෝඩයෙකි. කොතෙන්ටද? නිවනට. නිවනට විනිසුරුවා මෝඩයෙකි. අන්නේ මෝඩයා පළවා හැරියා. එහෙමනම් මෝඩකම අයින් කරලා දැම්ම මෝහ අන්ධකාරය දුරු කළා. ඊට පස්සේ විනිසුරුවෙක් නැහනේ. අන්න විනිසුරුවෙක් නැති නිසා තමයි ಜಾති ආගම් වර්ග ભેද තත්ත මුකුත් නැහැ. ඔබ රාජවංශයේ මම බුද්ධ වංශයේ කිව්වේ අන්න ඒකයි හේතුව. බුද්ධ වංශයේ ભેද නැහැ. බුදුහාමුදුරන්ට මොනම තත්ත්වයක්වත් නැහැ. බුදුහාමුදුරුවෝ බුදු උනේත් නැහැ. අපේ පැත්තෙන් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ පැත්තෙන් බුදුහාමුදුරු දකින්න විදිය. අපේ පැත්තෙන් බැලුවම බුදුහාමුදුරු බුදු වුණා. ඒක ශ්‍රේෂ්ඨ තැනක්, ලොකු තැනක්. අමාරු තැනක් කියන්න. ඒ අපේ පැත්තෙන් බැලුවාම බුදුහාමුදුරන්ගේ පැත්තෙන් එනම් මේක බලන්න ඕන. බුදුහාමුදුරන්ගේ පැත්තෙන් බැලුවාම බුදුහාමුදුරු බුදු වුනේත් නැහැ. ඒක ශ්‍රේෂ්ඨ තැනක්වත්, අඩු තැනක්වත්, වැඩි තැනක්වත්, ලොකු තැනක්වත්, පොඩි තැනක්වත් නෙමෙයි. ප්‍රඥාවන්තයෙකුට තේරෙන්න කියලා දෙයන්නම්. කවදාක හරි ඔළුවක් තියෙන මිනිස්සෙක් ඇහුවොත් ඒ මිනිස්සට ඒක තේරෙයි. නැත්නම් මෝඩයෙකුට ඇහුනොත් එහෙම මෝඩයා අනිවාර්යෙන් හිතේ මූව කන්න එපයි කියලා. අනිවාර්යෙන් මේ යකා කියන දේවල් වලට මූව කෑවට හිත වදින්නේ නැහැ නේ කියලා කියයි. බුදුහාමුදුරුවෝ බුදු වෙලත් නැහැ කියලා කිව්වම බුදුහාමුදුරුවෝ බුදු වුණා නම් දෘෂ්ටිගතයිනේ. මම රහත් වුණා නම් දෘෂ්ටිගතයිනේ. මම මාර්ගඵල ලැබුවා නම් දෘෂ්ටිගතයි.
නැවතත් දෘෂ්ටිගතයි කියන්නේ ඔබ ස්ත්‍රියක් වුණා නම් අන්න දෘෂ්ටිගතයි. ඔබ පුරුෂයෙක් වුණා නම් අන්න දෘෂ්ටිගතයි. බලන්න ඔබ දිහා මේ මොහොතේ ඔබ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද කියලා. ඒක පුජ්‍යලත්වයේ සංකේතයක්. සත්ත්ව පුජ්‍යල ආත්ම කියන දෘෂ්ටිය නෙමෙයි බැඳ ගන්න එපා කියන්නේ දහමේ. එතකොට තමන් ස්ත්‍රියක් තමන් පුරුෂයෙක් කියලා අල්ලගෙන ඉන්න ස්වභාවයක් මනස තියෙනවා නම් එතන මොකද්ද තියෙන්නේ? දෘෂ්ටිධාරී බව. ඒක තමයි ආත්ම සංකල්පය. ඉතින් ඕක ඇති බාධාව මොකද්ද? ඕක ඇති බාධාව ඔතනින් හටගන්නේ ඊළඟට මිත්‍යා සංකල්ප, මිත්‍යා දිට්ඨි. මිත්‍යා වාචා, මිත්‍යා ආරෂ්ඨාංග මාර්ගේ පටන් ගන්නවා. මේකට දැනුමට එහා ගියපු දහමක්. ඒක අවබෝධ වෙනතුරුම ධර්මය අහන්න, ධර්මයේ විමසන්න, ධර්මයේ ගැඹුරු කොටස හොයාගෙන යන්න. ධර්මයේ දේශනා කළා තියෙන්නේ ඔබට දැන ගැනීම පිණිස නෙමෙයි අවබෝධ කිරීම පිණිස උපකාරක වෙන විදියට. මගේ දේශනා ටිකක් අමුතු වෙන්නේ ඇයි හාමුදුරුවෝ අපිට දැන ගැනීම පිණිස කියන්නේ. දැන ගැනීම පිණිස කියන්න නම් ස්ක්‍රීන් එකක් අරගත්තා. ස්ක්‍රීන් එකේ ඔක්කොම ටික පිළිවෙලට අකුරු ටික ලිව්වා, දැම්මා. එකින් එක දැනුවත් කරන්න පුළුවන්. අර විභාග වලට උගන්වන්නේ ටියුෂන් සර්ලා ගුරුවරු. ආන්නේ ක්‍රමේ තමයි දැන ගැනීම පිණිස කටයුතු කරන්න. චිත්‍ර ඇඳලා, රූප ඇඳලා, ඉරි ඇඳලා පෙන්නලා දැන ගැනීම පිණිස තනිකර දැනුමනේ දෙන්නේ. ගුරුවරු දෙන්නේ මේ පාසලේ ටියුෂන් එකේ දැනුම. අන්නේ ක්‍රමේ තමයි දැනුම දීම සඳහා පාවිච්චි කරන්නේ. එහෙත් මේ සද්ධර්ම දේශනාව දැනුම දීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදයක් නෙමෙයි මා භාවිතා කරන්නේ. ඒ නිසා අවබෝධයේ පිණිස භාවිතා කරන ක්‍රමය වෙනස්. ඒ නිසා අවබෝධයේ පිණිස දේශනා කරන ධර්මයක් මිස දැනුම පිණිස දේශනා කරන ධර්මයක් නොවේ. දැනුම පිණිස දේශනා කරන ධර්ම වෙනම තියෙනවා. අභිධර්ම පන්ති තියෙනවා නේද? සූත්‍ර පන්ති තියෙනවා. ඒවට ගිහිල්ලා දැනුම ගන්න පුළුවන්. මං කියන්නේ ඒක වැරදි කියලා. ඒක හොඳයි. අපිත් කියා. අපිත් අවබෝධ කරගත්තා. අපිත් ඒක ඇහුවා. ඒක හැබැයි වෙනම ගන්න. මේක දැනුම පිණිසයි. මේක අවබෝධය පිණිසයි කියලා. අපි විවේචනයක් කරන්නේ කිසි වෙලාවක. ලදරු පාසලේ ඉඳලම වැදගත්. හැම ශේස්ත්‍රීයම වැදගත්. බෝධි පූජා වැදගත්. පිරිච වැදගත්. තුන්වරුවේ පිරිත වැදගත්. පිරිත් නූල වැදගත්. නැත්තේ නේ. ඒ හැම දෙයකම තියෙන හැබැයි නිවන නැහැ. නිවන් දකින්න වෙනම අවබෝධය පිණිස ධර්මය අහන්න ඕන. දැනගැනීම පිණිස අහලා හරියන්නේ නැහැ. ඒව වැදගත්. දාන පින්කම් මේව සමහර අය නම් ඉන්නෝ එක එක ශේස්ත්‍රයක් අවබෝධ කරගත්තාම තමන්ගේ ශේස්ත්‍රය විතරයි වැදගත් අනිත් ඔක්කොම වැඩක් නැහැ කියලා හිතන අය නෑ. තමන්ගේ පන්සල විතරක් ගොඩනගා ගන්න ඕන කියන හිතන උදවිය ඉන්නෝ. එහෙම නෙමෙයි. මේ හැම පන්සලකම ඉන්නේ හාමුදුරුවෝ අපේ අය. හැම ගිහියෙක්ම අපේ බෞද්ධයෝ අපේ අය. හැම මිනිස්සෙක්ම මිනිස්සෝ අපේ අය. කිසි ભેදයක් නැහැ. අපේ කියලා හිතන්න බැරි ඉතින් විනාශකාරී අදහස් වලින් එන මිනිස්සු ටික විතරයි. එහෙම නැත්නම් මනුෂ්‍යත්වයෙන් ඉන්න ඕනම කෙනෙක් ඉතින් මිනිස්සෙක් හැටියට බාර ගන්න පුළුවන්. පින්නතුනේ අපිට ශ්‍රද්ධාව ලැබුණා. අපිට ප්‍රඥාව ලැබුණා. අපිට ධර්මය ලැබුණා. දැන් තියෙන නිවන් දකින්න. නිවන් දකින්න මොකද කරන්න ඕන? නිවන් දකින්න නම් ඔබ ඇස් දන් දෙන්න ඕන. කියයිද දන්නේ මම නම් දන් දීලා ඉන්නේ ආඳුරනේ කියලා. නැත්තම් හෙටම ගිහින් දන් දෙන්නම් කියලා අක්ෂිදාන සංගමේ තියෙනවනේ. අක්ෂිදාන සංගමේට ගිහිලා මොකද මේ ඇස් දන් දෙනවා කියන්නේ? මේ මොහොතේම ඇස් දන් දීලා නිවන බලන්න පුළුවන්.
ඇස් දන් දුන්නාම මොකෙන්ද දකින්නේ? හිතලා බලන්න ඇස් ටික දන් දීලා බලන්න මොනවද පේන්නේ කියලා. ඇස් දන් දුන්න කෙනාට මොන වගේද පේන්නේ කියලා මට හිතලා මට වචනයකින් කියන්න. සම්පූර්ණ ඇස් දෙක මිනිස්සෙගේ දන් දුන්නොත් අයින් කරොත් මොනවද යාට පේන්නේ කියන්නේ? කළුවරක් පේනවද ආලෝකයක් පේනවද? දෙකම පේන්නේ නැහැ. දෙකම නැත්තේ නිවන විතරයි. දෙකම නැත්තේ නිවන විතරයි. අන්ධකාරයත් නැහැ ආලෝකයත් නැහැ නිවනේ. සැපත් නැහැ දුකත් නැහැ නිවනේ. හොඳත් නැහැ නරකත් නැහැ නිවනේ. පවුත් නැහැ පිනුත් නැහැ නිවනේ. කුසලුත් නැහැ අකුසලුත් නැහැ නිවනේ. ශූන්‍යත් නැහැ පිරිලත් නැහැ නිවන. ලස්සනත් නැහැ අවලස්සනත් නැහැ නිවන. රූපත් නැහැ අරූපත් නැහැ නිවනේ. සිසිලසත් නැහැ දැවීමත් නැහැ නිවනේ. අපායත් නැහැ දිව්‍ය ලෝකත් නැහැ නිවනේ. ඇත කියන දේකුත් නැහැ නිවනේ නැත කියන දේකුත් නැහැ නිවනේ. නිවනේ ලබන දේකුත් නැහැ ලබන කෙනෙකුත් නැහැ නිවන. තනි කර ලෞකික බුද්ධියට තේරෙන්නේ නැති කතන්දර ටිකක් තමයි ඔය මතක් කරේ හාමුදුරුවෝ. ඒක නිසා තමයි ඉන්ද්‍රිය විෂය අතික්‍රමණය කරන ස්වභාවයකින් නිවන කවදාක හරි අවබෝධ වෙන්නේ. දැන් හිත කියු කාරණා ටික මෙනෙහි කරගෙන බලන්න. ඒ එකක්වත් ඔබට විෂය ධාරාවට ගන්න පුළුවන් දේවල්ද කියලා. විෂයානුබද්ධ කරන්න බෑ. ඔන්න ඕකයි පින්නතුනේ ශාසන ධර්මයේ තියෙන පටිසෝතගාමී ප්‍රතිපදාව. සමස්ත මානව චිත්ත ධාරාවේ ක්‍රියාවලියට යන වෙන විරුද්ධ ප්‍රතිපදාව වෙන ක්‍රමවේදයක් තමයි අනුගමනය කළේ. හැබැයි මේක ඉතින් ලාභාල මෝඩ සමාජයේ හිතුවා ප්‍රියයි මනාපයි කියන එක අප්‍රියයි අමනාපයි කියන පැත්තට තමයි උඩුගම්බාවලා යන්නේ කියලා හිතුවා. ඒක තමයි ඔය සම්මත පිළිකුල් දේවල් කරන්න පටන් ගත්තේ ඊට පස්සේ. ඊට පස්සේ තමයි නෙගටිව් අදහස් සුගේ ඔළුවේ දාන්න පටන් ගන්නේ. නිවන් දකින්න කියලා ධර්මයේ මුසු කරන්නේ නැතුව හතර වටේ ඇවිද්දවල මාර කට්ටක් කන්න වෙන්නේ මිනිස්සුන්ට. අපි හිතනවා නිවන් දකින සීල ප්‍රතිපදාව තමයි පින්න පාති වඩින එක. සෙරෙප්පු නැතුව ඉන්න එක. අපි කරපු දේවල් නොකරපු දේවල් මේ නොකරලා ඉන්න කතාවක් කියන්නේ අපි කරලා කියන්නේ. ඒකයි අපි හිතනවා අන්න නිවන් දකින දේ ඔක්කොම කරකන ටික දාලා මේ කැලේකට ගිහිල්ලා ඉන්න එක. ඔප්පු තිරප්පු ටික කාට හරි ලියලා දීලා ඉන්න එක. ඒ කල්පිත ඔක්කොම.
නිවන දකිනවා නම් අර රජ සම්පත් විඳගෙන වෙරිමර ගාතෙන් හිටපු අර උපාලි සෙම්පතියක් දැක්කා. ඔය තහල තියෙනවද වෙරිමර ගාතෙන් හිටපු කට්ටිය නිවන් දැක්කා කියලා? අහලා තියෙනවා. කොහොමද? ඒ කැලේ ගිහිල්ලා මොනවා හරි මේ හින්දු භාවනා කර කර හිටියද? මොකක්වත් නැහැ. ඒ වෙලේ බුදුබණ පදයට අහුම්කන් දුන්න බුදුබණ පදේ නුවණින් දැක්කා. ඒ මොහොතේම සත්‍ය අවබෝධ කරා. උදේවරුේ බුදුහාමුදුරන්ටම ගෞරවයක්වත් නැති මිනිස්සේ හවස නිවන් දකින්නවා. එසි ගෞරවයක්වත් කරේ නැහැ. නිකන් ඇතා පිටේ ඉඳලා වැන්දේ බුදුහාමුදුරන්ට. මේ ගෝසල් මහරජා දැක්කත් ඒ බිමට බැලලා වදින්නේ. බුදුහාමුදුරන්ට මේ යකාට 7 දවසකට රජකම හම්බෙලා ඇතා පිටේ ඉඳන් වැඳලා ගියේ. මං කාටවත් මොකටද යටත් වෙන්නේ කියලා. පොඩි හාමුදුරුවන්ට වදින්නේ නැහැ වගේ අර දේශපාලකයෝනේ. ලොකු හාමුදුරුවන්ට වදිලා යන්නේ. නේ? එහෙමනම් ඔබ මේ මොහොතේ මොන මාන්නයක හිටියත් සමහරලාට ඊළඟ මොහොතේ ඔබ නිවන් දකින්න පුළුවන්. නැහැ කියන්න බෑ. ඊළඟ තත්පරේ ලෝකෙ සියල්ල සමස්ත ලෝකේ අවබෝධ වෙන්න පුළුවන්. සබ්බ ලෝකේ අනමිරත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන தත්ත්වයට එන්න පුළුවන්. තේරුණාද වෙනතුනේ? එතෙන්ට එන්න පුළුවන්. කියන්න බෑ. ඊළඟ ගැලපෙන වචනේ ඔබේ ආත්මයම වෙනස් කරන වචනයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ එතෙන්ට වීරිය කරලා ඉන්න ඕන. ඔබ ගමනක් යන සූදානමින් ඉන්න ඕන. හරියට අර ඇඩ්‍රස් එක අහන්න බලන් ඉන්න මිනිස්සෙක් වගේ මාර්ගය දැනගන්න ඉන්න මිනිස්සෙක් වගේ ඉන්න ඕන. එතකොට තමයි අපිට ඇවිල්ලා අහන්න පුළුවන් මාත්‍යා මොකද්ද හොයන්නේ? මම මේ අහන්නේ දොම්පෙට යන පාර. දොම්පෙට යන මේ පාරේ කියලා පාර කියන්න පුළුවන්. හැබැයි කොහෙද යන්නේ? නෑ ඉතින් මුකුත් නෑ මම නිකන් ඉන්නේ මේ කඩේ පැත්තට ඇවිල්ලා. ආයි ඉතින් අපි ආයි යනවා හැරිලා. ඒ නිසා මෙතන ඉන්න මිනිස්සුන් නිවන් දකින්න යන ස්වරූපයෙන් හිටියොත් අපිට පාර කියන්න පුළුවන්. හැබැයි අපිට ගොඩාක් මිනිස්සු හම්බෙන්නේ මොකද මහත්තයා කියලා නෑ ඔය නිකන් ඉන්නවා කියලා කියනවා. ඉතින් කොහොමද අපි පාර කියන්නේ? හාමුදුරනේ මම නිවන් ගාමී ප්‍රතිපදාව සොයමින් ඉන්නේ. මට මේ ආත්ම භාවයේම මේ සසරෙන් අත් මිදෙන්න ඕන. මේ අදාදම අත් මිදෙන්න ඕන. සමහර අය මේ තව සන්තෝෂේ නැති වෙලා යයි ප්‍රීතිය ප්‍රමෝදය නැති වෙලා යයි මේ තව ටිකක් වයසට ගිහින් නිවන් දකින්න දැම්ම නිවන් දැක්කොත් මේ ආතල් එක නැති වෙයි කියලා හිතනවා. එහෙම ටික දෙනෙක් ඉන්නවා. මතක තියාගන්න හොඳම සතුට ඒගොල්ලන්ගේ වචන වලින් කියතොත් හොඳම ආතල් එක තියෙන නිවන් දැක්කහම. ඒ කියන්නේ වෙනද දුක වේදනා පීඩා අඩු වෙනවනේ. වඩාම සතුට තියෙන නිවන් දැක්කහම. ඔන්න දැන් කට්ටිය කලින්ම නිවන් දකින්න බලනවද නැද්ද? නිවන් දකින්න බලනවා. හිතේ ඇත්ත. ඒක තමයි ඇත්ත. හොඳම සතුට ප්‍රමෝදය පියෝ හැපිනස් එක තියෙන වෙනතුනේ නිවන් දැක්කහම. නැත්තම් විඳින්නවත් බෑනේ ලෝකේ. ලෝකේ ලස්සන දකින්න බෑ නිවන් දැක්කේ නැති කෙනෙකුට. ඌ මානසික පීඩනයකින් ඉන්නේ. මේ ලෝකේ ලස්සන දකින්න පුළුවන්, මිහිර විඳින්න පුළුවන්, රස විඳින්න පුළුවන් නිවන් දැක්කහම. ඒ කොහොමද? මේ ලෝකේ අල්ලන්නේ නැතුව ඇතහැරීමකින් බැලුවාම තමයි මේ ලෝකේ හැබැයි ලස්සන පේන්නේ. අර මුට්ටිය හැඩේ බලන්න පුළුවන් ද මුට්ටිය ආසේ රිංගුවම බෑනේ. මුට්ටියෙන් එළියට ඇවිල්ලා බැරල් එකෙන් එළියට ඇවිල්ලා බැරල් එකේ හැඩ බලන්න ඕන. ලෝකේ ඉන්නේ මිනිස්සු ළිඳේ වැටිච්ච ගෙම්බ වගේ. ඊටපටු සංකල්පයක. එතකොට ගෙම්බට ලෝකේ පේනවද? පේන්නේ. ඒකනේ ලිම්මැඩිය වගේ කියලා මිනිස්සුන්ට. මිනිස්සු හැමෝම ලිම්මැඩියෙක් වගේ. ඒක ඇතුලේ ඒක ලෝකයයි කියලා හිතාගෙන ඉන්නේ ජීවත් වෙන්නේ.
ඒකෙන් එළියට ආවොත් තමයි වෙන්නේ දෘෂ්ටි නැති වුණාම තමයි ලෝකේ ලස්සන පේන්නේ. නැත්නම් මේ මිනිස්සුන්ට පේන්නේ මේ මිනිස්සුන්ගේ ආගම විතරයි. මේ මිනිස්සුන්ගේ ජාතිය විතරයි. ඒ මිනිස්සුන්ගේ වර්ගය විතරයි මිනිස්සුන්ට පේන්නේ. මේ ලෝකේ තියෙන ලස්සන පේන්නේ විවිධත්වයේ පේන්නේ එළියට ආවට පස්සේ එකෙන්. ඒ නිසා මම ජාතිකයෙක් නෙමෙයි, මම ආගමිකයෙක් නෙමෙයි, මම වාර්ගිකයෙක් නෙමෙයි, ගෝත්‍රකයෙක් නෙමෙයි, මම රටකට අයිති මිනිස්සෙක් නෙමෙයි, මම කුලයක මලයක ભેදයක ඉන්න පුජ්‍යලයක් නෙමෙයි, එහෙම නිකායක ගෝත්‍රයක ඉන්න කෙනෙක් නෙමෙයි. මගෙන් ඇවිල්ලා අහනවා ආම්දුරන්ගේ නිකාය මොකද්ද කියලා. මං කියන කුද්දක නිකාය කියලා. කුද්දක නිකාය. ඊට පස්සේ ඒව නෙමෙයි අහනවා ආම්දුරන්ගේ නිකාය මං කිව්වා බුද්ධ නිකාය කියලා. මොකද එහෙම නිකායක් නැහැනේ. අපිව මේ කොහේ හරි අන්තයක දාලා පටලවන්න හදන්නේ. ඉතින් වෙන අයට තිබ්බට මට නෑ කියලා මම කිව්වා. පරමාර්ථයෙන්. ඇත්ත වශයෙන්ම මේ නිකායක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ભેදයක් නැති මේ සංඝයා වහන්සේලා නිකා ભેද ටිකක් හදාගෙන නයි පොළොංගු වගේ දැන් නම් බලන එක අඩු ඉස්සර නම් එකට දාන්නට වාඩි වෙන්නේ ගුණයක් තිබ්බා. ආව් අපි මම සියන්නිකායෙත් ඉඳලා නිසා මම දන්නවා. සියන්නිකායේ මේ පැත්තේ වාඩි වෙනවනම් රාමඤ්ඤනිකායට දෙන්නේ එහා පැත්තේ සීට් පෙළිය. ඒකට වාඩි වෙන්නේ නැහැ. එහෙම දෙයක් තිබ්බා. මොකද සියන්නිකායේ ගොවිගමේ උන් විතරයි මාන කරන්නේ. අනිත් නිකාය කුලවලය මාන කරනවා කියලා සංකල්පයක් තිබ්බනේ. ඒකයි. ඒ වගේ හරි මෝඩ තත්වයක තිබුණු ශාසන ධර්මයක් දැන් යම් ආකාරයකින් මේ සද්ධර්මයේ බණ කියන හාමුදුරු දෙතුන් දෙනෙක් පුබුදවනවා. ඒ පුබුදනකොට දේවදත්තල චින්චමානිකාල කීප දෙනෙක් ඒ හාමුදුරුන්ට බණ කියනකම් ගාලා නස්පැත්ති කරනවා. බණ කියන හාමුදුරුන්ට තමයි බනින්නේ නොයෙකුත් අවලං වචන කියන්නේ. කවදාවත් අර කුඩුකාරයෙකුටවත් බනින්නේ නැහැ හැම. හැබැයි ඒ හාමුදුරු බණ කියන එක නතර කරලා ගොවිතැනක් කරගෙන ඉන්නකොට වැව් හදා ඉන්නකොට මේ වෙන මොකක් හරි මැකැනික් මේ වැඩ පොලක් දාගෙන ඉන්නකොට ඒකට මොකුත් කියන්නේ බණ කියනකොට තමයි අර දේවදත්තලට චින්චි මානිකාවන්ට ඉන්න බැරි. උන්ට අපායම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද හේතුව මේ සද්ධර්මයක් කියද්දි මොනවා හරි අඩුපාඩුකම් ටිකක් තීද්දි හරි මේ යකා සද්ධර්මයක් පුබුදවන්න උත්සාහ කරනකොට තියෙන පෙළපතේ අවසාන කෙළවරේ තියෙන එකක් හරි හොයලා ගෙනල්ලා ගහනවා. තේරුණානේ? මේක තමයි වැඩේ. ඒක තමයි වෙනතුනේ මායя කියන්නේ එයා. මාර ආවේශ දුර්වල ආත්ම වලට එනවා. ඒ දුර්වල ආත්ම තුලින් මාර ආවේශයෙන් සද්ධර්මයේ කියනවද සද්ධර්මයේ අනුගමනය කරනවද ඒ අයට පහර දෙනවා. ඉතින් මේ ඔක්කොම මාර බාධක මැඩගෙන තමයි බණ කියන කෙනා බණ කියන්නත් ඕන බණ අහන කෙනා බණ අහන්නත් ඕන මේ ඔක්කොම මාර බාධක මැඩලගෙන. ඒ නිසා මාර පරාජයක් කරන්න තියෙන්නේ. මාරයා කොච්චර දරුණුද කියනවනම් බුදුහාමුදුරුවෝ තවත් අවුරුදු 40ක් විතර වැඩ ඉන්න තිබ්බා. බුදුහාමුදුරන්ට අමාරුවෙන් හරි. ඒ ආයු සංස්කාර අතහරිනකොට ආනන්ද හාමුදුරන්ගේ ඔළුවට මාරයා වැහුණා. මාරයා වැහැලා මොලේ අඳුරු කළා කියන කිසි දෙයක් බුදුහාමුදුරු කියන කිසි දෙයක් ඇහෙන්නේ නැති ගානට සැලැස්සුවා. සලස්සලා කීප සැරයක් කිව්වා නිකන් වක්‍රානුකූලව අවශ්‍ය නම් ඉතින් බුදු කෙනෙකුට ආයු කල්පයක් වැඩ ඉන්න පුළුවන්. කල්පයක් මේ කෝටි ගණන් නෙමෙයි ආයු කල්පේ. අවුරුදු 120ක් 25ක් විතර වැඩ ඉන්න පුළුවන්. ඒ කාලේ ආයු කල්පේ 120යි. එතකොට ආයු කල්පයක් වැඩ ඉන්න පුළුවන්. බුදුහාමුදුරු ඉතින් 80 වෙන්නේ පෙන්වම් පානේ. ඉතින් තව අවුරුදු 40ක් හිටියනම් මේ 45 වගේ තව කොච්චර ලෝකේ එළියක් කරයිද? කොහෙද? ආරාධනයක් නැහැ. පෙන්වතුනේ මිනිස්සුන්ට ජීවත් වෙන්නත් ආරාධනයක් ඕන. කාටත් ජීවත් වෙන්න ආරාධනයක් ඕන. අපිට වුණත් ආරාධනයක් ඕන. අපිට මේ මොකක්වත් ඕනේ නැහැ පෙන්වතුනේ. ඒත් අපි මේ උදා කරගත් ආත්ම භාවය තුළ ලෝකෙට සේවයක් කරන්න අපි හිතලා ඕනකමක් දාගන්න ඕන. ඒ නිසා මම බණ කියන්න ඕනකමක් මේකේ දාගන්න නැත්තම් මට බණ කියන්න බෑනේ.
බුදුහාමුදුරන්ට මට මේ ලෝකේ සත්‍යයට ධර්ම අවබෝධය කරන්න ඕන කියලා ඕනකමක් දාගත්තේ නැත්නම් ඒක කරන්න බෑ. මට පන්සලක් හදන්න ඕන කියලා ඕමනාකමක් නැත්නම් මට පන්සලක් හදන්න බෑ වෙනුතර. ඒ ඕනකමක් ඇති වෙන්න ඕන. ඒක බහුජන හිතාය බහුජන සුඛාය පිණිස. ලෝකට හිත පිණිස. එහෙම නැතුව මේ මලා මරයි යන්න නෙමෙයි මේ ඔක්කොම පස්කොඩුවල්. මේ මහ පොළොවේ තියෙන දේවල්. මේකේ අයිතිකාරයෙක්වත් මටවත් කාටවත් මේක කිසි කෙනෙකුට අයිති කරගන්න බෑ. මේ හැමදේම පොඩි කාලයක් සෙවණ ලබනවා ආරක්ෂාව දෙනවා එච්චරයි. කිසි දෙයක කිසිම යථාර්ථයක් නැහැ. කිසිම පරමාර්ථයක් නැහැ. ඒක දැනගෙන පරිහරණය කරනවා. හැබැයි ඉතින් ඒක අඳුන ගන්න පුළුවන් මං වගේම තත්වයකටපත් වෙච්ච කෙනෙකුට විතරයි. අනිත් පුතඥයා හිතන්නේ ඕක ඔය බොරුවට කියන්නේ ඕක තණ්හාවෙන් ඕක පාවිච්චි කරන්නේ තෘෂ්ණාවෙන් ඕක පාවිච්චි කරන්න කියලා තමයි හිතන්නේ. මොකද මේ කූඹියා හිතන්නේ කූඹියාගේ මට්ටමෙන්නේ. කූඹියට ඉතින් අර පොඩි දෙයක් මහ ගඟක්ලු. ඒ වගේ තමයි. ඒ නිසා ඒ தത്വෙට එයා එන්න ඕන. අසාර්ථකව ඉඳගෙන බණ කිව්වහම කියනවා කොහෙද ඔය උන්වහන්සේදී ඔච්චර ලොකු බණ කියනවා නම් ඒ මනුස්සයාගේ ජීවිතය තුළින් සාර්ථකව තියෙන්න ඕන නේද කියලා ප්‍රශ්න අහනවා. හැම දෙයකින්ම සාර්ථකව තියෙන්න ඕන නේද කියලා. ඊට පස්සේ අසාර්ථකව කැලේක පිස්සෙක් වගේ ඉඳගෙන බණ කිව්වොත් එimhe ඔය හාමුදුරන්ගේ බණ කිව්වොත් එimhe අපිටත් වෙන්නේ ඔය ටික තමයි. ඔය වගේම මේ නෙගටිව් තත්යකට වැටේ කියලා හිතනවා. මේ ලෝකයේ මේ ධර්මයෙන් පිටපණින්න සැක හිතන මිනිස්සයාට ඕන තරම් කරුණු තියෙනවා පින්නතුනේ. ඕන තරම් කරුණු හිතලා පිටපයින්නවා. ඒ පිටපයින් කට්ටිය අල්ලලා මේකේ දාන්න ලෑස්ති වෙන්නත් හොඳ නැහැ. ඕන්නේ නැහැ. මේ ධර්මයේ දේශනා කරන්නේ බොහෝම ජීවිතේ සංවේගයටපත් වෙච්ච දුකටපත් වෙච්ච සසර පිළිබඳව කලකිරිච්ච මැරෙන්න හිතිච්ච ජීවිතේ එපා වෙච්ච මිනිස්සුන්ට මේ බණට කියන්නේ. එහෙම නැතුව මේ කාමසුඛල්ලිකාන් යෝගෙන් එන්ජොයි කර කර ඉන්න මිනිස්සුන්ට නෙමෙයි. එහෙමත් නැත්නම් අපායම ප්‍රාර්ථනා කරගෙන අපායට පාරමී පුරන අයටත් නෙමෙයි. මේ සසර දුකයි මේ හිත දුකයි කියලා තේරුම් ගත්ත හිතවලට තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. අනිත් අයට බණ ටිකක් අහලා අඩුම තරමේ මනුෂ්‍යාත්මය හැර රැකගත්තොත් ඒකත් ලොකු දෙයක්. හැමෝටම නිවන් දකින්න කියන්නේ නැහැ කෙලවරට. ශක්ති ප්‍රමාණය. අධ්‍යාපනය වගේ තමයි. අපි සාමාන්‍ය අධ්‍යාපනයක් ගත්තාම ඒකෙන් හැලෙනෝ විවිධ තැන්වලදී ළමයි. යුනිවර්සිටි එකට යන්නේ ටික දිනයි. එතනින් එහාටත් ඉගෙන ගන්න තවත් ටික දිනයි. අන්න ඒ වගේ තමයි පිළිතුරුනේ. එනිසා මේ ධර්ම මාර්ගයේ හැම කෙනෙකුටම කෙලපැමිණෙන්න බෑ. එක එක තැන්වල නතර වෙනවා. ඒකට අපි දොස් කියන්නේ ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණය. දැන් හැමෝම මේ රටේ ලොකුම පෝසතාව වෙන්නේ නැහැ නේද? එක එක මට්ටම් වලදී මනුස්සයන්ට ඇති කියලා හිතනවා. දැන් මට මේ ඇති මේ තියෙන දේ කියලා හිතනවා. එතකොට මේ මනුස්සයාගේ ඩ්‍රීම් එක එච්චරයි. ඒ තනින්ම මේ මනුස්සයා නතර වෙනවා. ඕන කෙනෙකුට ඩ්‍රීම් එකක් තියෙනවා. බලන්න ඔබේ ජීවිතේ. ඒ ඩ්‍රීම් එක ඔබ ගොඩාක් දුක් මහන්සියලා ඇති කරගන්නත් පුළුවන්. සමහරලාට එක ක්ෂණයකින් මේ සියල්ල සඵල වෙන්නත් පුළුවන්. එහෙමන් තමන්ගේ සිහිනය தത്വයට තමයි ඔය හැමෝම යන්නේ. තමන්ගේ සිහිනය අවසන් වෙච්ච දවසක මේ ජීවිතය පිළිබඳවත් ඔබට තියෙන සිහිනයක්. ඒ සිහිනයත් ඔබ අවසන් කරපු දවසක ඔබ මේ ජීවිතේනොත් සමගෙන යනවා. මේ ජීවත් වුණාට පින්නතුනේ යම්කිසි දවසක අපි ඔක්කොටම මැරෙන්නත් හිතන දවසක් එනවා. එන්නේ නැද්ද? මේ සංස්කාරක ධර්මයේ ඔක්කොම වට වෙලා වද දෙන දවසට හරෙන් තුනිටියේ කැක්කුම මෙහෙන් කකුලේ කැක්කුම හරෙන් අතේ කැක්කුම මෙහෙන් හිරි වාතේ
හරින් අර වාතේ මේ වාතේ ඔක්කොම එනකොට මේ වාතවල ඔක්කොම නැති වෙන එක හොඳයි කියලා හිතෙනවද නැද්ද? ආන්න එහෙම දවසක් එනවා. මට එක හාමුදුරු කෙනෙක් තමයි එහෙම මතක් කරේ අවුරුදු උන්වහන්සේලා 89ක් 90ක් විතර වයස තිබුණා. ඒ හාමුදුරන්ගේ මුළු ඇඟේම අස්ථි පද්ධතිය කැක්කුමයි වේදනාවයි. ඒ උන්වහන්සේට ඉතින් බැසිකලියකට යන්න බෑ, කැසිකලියකට යන්න බෑ. ඇවිදින්න බෑ, නැගිටින්න බෑ, වාඩි වුණොත් නැගිටින්න බෑ, නිකෑරුණොත් මේ වාඩි වෙන්න බෑ. ඔය වගේ ප්‍රශ්න තිබුණා. ඉතින් කියනවා මේ දොස්තර මහත්තයා චෙක් කරලා බැලුවලු. මගේ හાર્ට් එක නම් අවුරුදු 30ක 25ක ළමයෙක්ගේ වගේ හાર્ට් එකක් තියෙන්නේ. ડોක්ටර් කිව්වලු දැම්ම නම් මැරෙන්නේ නැහැ කියලා කිව්වලු. දැන් මේ අවුරුදු 90කට කිට්ටු වෙන මේ හාමුදුරන්ට කියනවා ડોක්ටර් කියලා මේ හાર્ට් එක හරි නිරෝගී කියලා. ඒ මේ තරුණ කෙනෙක්ගේ හાર્ට් එක වගේ කියලා. නමුත් හාමුදුරු කියනවා මේ අස්ථිපංජරය දිරපු නිසා මේ ආයුෂ්මතුනේ අද මරුණා නම් කැමති කී ඉන්නවා. තේරුණා නේද? අද මරුණා නම් කැමති කී ඉන්නවා. ඒ තමයි දිරලා ගියාම හැටි. ඒකාතකෙන් පිනතුනේ බුදුහාමුදුරන්ටත් ඉතින් ආනන්ද හාමුදුරන්ට නිකන් හිතෙන්නේ නැති තව කාලයක් ඉන්න කියලා ආරාධනා කිරීම බුදුහාමුදුරන්ට දුකක් දීමක් කියලාත් හිතෙන්නේ නැති. තේරුණා නේද? සමහර වෙලාවට හිතෙන්නේ නැති. මොකද බුදුහාමුදුරුවෝ පාරට මිනිස්සු කටු දානවා නම් බණ කියන්න යන පාරේ. බුදුහාමුදුරුවෝ වඩිනකොට ඉන්දියාවේ හිටපු මිනිස්සුන්ගේ හිතන්න පුළුවන් කලගුණ සැලකිල්ල. බොන ලිඳට පිදුරු දානවා නම් එතකොට මේ මිනිස්සු ගල් පෙරලනවා නම් දුනු වායු දාලා ගස්සනවා නම් නිඳා කරනවා නම් අපහාස කරනවා නම් මේ මුන්වහන්සේ තව කාලයක් ඉඳලා ඉවරලා මේ මෝඩ මිනිස්සුන්ට බණ කියන්න තව මේ ආත්මේ වෙහෙස කරනවට වැඩිය හොඳයි ඔන්න ඔය පිරුණම් පාන ඉඩ දෙනවා කියලා ආනන්ද හාමුදුරුවෝ හිතන්නත් ඇති. මොකද හැමතිස්සෙම ආනන්ද හාමුදුරුවන්ට මේ බුදුහාමුදුරන්ගේ සැපේ පිළිබඳව පහසුව පිළිබඳව හිතපු කෙනෙක් නිසා එහෙමත් හිතෙන්නේ නැති සමහරලාට. මං හිතන්නේ එහෙමත් වෙන්නේ නැති කියලා. මොකද මේ මිනිස්සුන්ට මේක කියලා වැඩක් නැහැනේ. දැන් මේ රටේ ඉන්න හාමුදුරන් වහන්සේලා කී දෙනෙක් නිහඬ කරලා තියෙනවද මේ බණ ධර්ම කියන එකේ? උන්වහන්සේලාට එපා වුණා බණ කියන එක වැඩක් නැහැ මේ මිනිස්සුන්ට කියලා උන්වහන්සේලා ගොවිතැනක් බතක් කරන් පාඩුවේ ඉන්න කාල බීලා. මේ හොඳ ධර්මදර උත්තමයෝ. මේ ගැඹුරු නිර්වචනයක් ගැඹුරු දර්ශනයක් දහමක් කියලා දුන්නා මේව විශ්ේ කරගන්න මොලයක් නැහැ. නැති ලාභ කීර්ති ප්‍රශංසා මැදේ එන ඔය යෞවන පාර්ශවය එහෙම නැත්නම් ඔය මෝඩ පාර්ශවය එහෙම නැත්නම් දේවදත්ත චින්චිමානිකාවන්ගේ පාර්ශවය ආවේශ වෙලා ඒවට දැඩි අසභ්‍ය වචන වලින් බැන වැදුනට පස්සේ නිකන් හරියට මේ මිනියම් මරපු කෙනෙකුට ගානෝ බයිනෝ වගේ බනින්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න හොඳ දායකයෙකුට හොඳ බෞද්ධයෙකුට මං හිතන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් විවෘතව අපහාසාත්මක විවේචනය කරන්න හැකි කියලා මං හිතන්නේ. මං හිතන්නේ එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඒ වගේම හොඳ භික්ෂුවක් කවදාවත් ප්‍රසිද්ධව විවේචනාත්මකව අපහාස කරන්නේ නැහැ. හොඳ භික්ෂුවක් එහෙම නාමිකව එහෙම විවේචනය කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ ඍජුව. මොකද හේතුව තියෙනවනේ මනස් තියෙනවනේ නේද? අනිත් එක දහමෙත් නීති තියෙනවා. යම් කිසි සත්පුරුෂ නීති තියෙනවා. දැන් භික්ෂුවක් උපසම්පදා භික්ෂුවක් විවේචනය කරන්න පුළුවන් වෙනුතුනේ මේ එලිමහනේ ජනයා මැද්දේ එහෙම කරන්න බෑ. කරුණක් විවේචනය කරන්න පුළුවන් පුජ්‍යලයක විවේචනය කරන්න බෑ.
කරුණක් විවේචනය කරන්න පුළුවන්. කරුණක් විවේචනය කිරීම නම් ඔය මගේ අතිනුත් වෙනවා. හරිද මේක? නමුත් මම පුජ්‍යලයාගේ නම කියලා පුජ්‍යලේ විවේචනය කරන්නේ නැහැ. මොකද හේතුව ඒක කෙරෙන්නේ අපි අතින්. එහෙම කරන්න බෑ වෙනද තහනම්. එහෙම කරනෝ දැක්කොත් එහෙම පින්නතුනේ හිතන්නේ ඒ කරන පුජ්‍යලයා මහා අශිෂ්ට සම්පන්න මිනිසෙක් කියලා දකින්න පුරුදු වෙන්න ඕන. විනයානුකූලව එහෙම ප්‍රසිද්ධ විවේචනය කරන්න බෑ භික්ෂුවකට. භික්ෂුවකට විවේචනය කළ හැකි එකම ස්ථානයක විතරයි ඒ තමයි සීමා මාලකේ. පොහේ කරන දවසට සීමා මාලකේ කරන ඒකත් නැති තැන විවේචනය කරන්න බෑ සංඝයා ඉදිරියේ. ඒ අදාළ ඒකට ලක් වෙන කෙනාව එතන නැත්තම් විවේචනය කරන්න හෝ එහි කේලමක් හැටියට කීම තහනම්. අභිමුඛව කියන්න ඕන. අභිමුඛව කියන්න ඕන ඒක. අභිමුඛව කියන්න ඕන කියන දේ. එහෙම නැත්නම් විවේචනය කරන්න තහනම්. ඉතින් අන්න ඒ වෙන්නේ උදාරතර සම්ප්‍රදායන් හදලා තියෙනවා. උදාරතර ක්‍රමවේද තියෙනවා. ඒ ඔක්කොම නැත කරලා තමයි වෙනතුනේ සද්ධර්මයේ හඬක් පණවිඩයක් ඇති වෙනකොට ඒව ඊටාම ම්ලේචාන්දමින් මේ නිග්‍රහ කටයුතු කරන පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා. විවිධ මතවාද විවිධ දෝෂ හට ගන්නවා. ඒව निराකරණය විය යුතුයි. ඒව සාකච්ඡා කළ යුතුයි. ඒවට මේ කුණුහරුපෙන් බැන ගන්න තියෙන දේවල් නෙමෙයි පින්වත් නේ. භික්ෂුන් වහන්සේලා වුණ දැන් මම දැකලා තියෙනවා කම්මට්ටානාචාර්ය සංගම් රැස්වීම් වල එහෙම සෑහෙන භාවනා මතවාද තියෙනවා. මොකද ඔක්කොම අන්දේනේ. ඒ නිසා මතවාද කොටයි. ඔක්කොම එක බෝට්ටුවක අතරමං වෙලා ගොඩබිමක් හොයමින් ඉන්න අතරේ එන්නේ නැද්ද මතවාද හැමෝටම? එක්කෙනෙක් කියනවා මේ පැත්තට ගියොත් අපිට මොකක් හරි හම්බ වෙයි. අනිත් කට්ටිය කියනවා මේ පැත්තට ගියොත් හම්බ වෙයි. ඒකේම තමයි. නමුත් ඉතින් මේ ආරයන මෙයාට මේ ඇතුළතින් ඒක මේ අශිෂ්ට සම්පන්නව ක්‍රියා කරන්න ඒක කාරණයක් නෙමෙයි ඒක. කෙලින්ම අල්ලන්නේ මේ අහිංසක බණ කියන ස්වාමීන් වහන්සේලාට NGO සංවිධාන දාලා. හැබැයි ඒක මම හිතන්නේ විවේචනය කරන එකාට NGO සංවිධානයක් ඇති මොකක් හරි කියලා. තේරුණා නේද? මොකක් හරි ධර්මයක් දේශනා කරගෙන උගුර කැඩෙන්න බණ කියාගෙන යන හාමුදුරු කෙනෙකුට ඉතින් මිනිස්සු කාර් එකක් දෙනවා වෙන්න පුළුවන්, පන්සල් හදලා දෙනවා වෙන්න පුළුවන්, දිනු කරලා දෙනවනේ. ඒ මිනිස්සුන්ට නිවනක් ඇති වෙනකොට ඒ විට කරන්නේ මොකද්ද? අර මිනිස්සුන්ට අරක දරා ගන්න බැරි කමට අර ප්‍රධාන ඉලක්කය කරගන්නේ වෙන මොකක්වත් නෙමෙයි කීර්තිය, උන්වහන්සේට ලැබිච්ච කීර්තිය, ප්‍රශංසාව සහ ලාභය සත්කාරය නැති කිරීමේ පරමාර්ථය තමයි අර දුෂ්ට මේ කෙනෙක් ළඟ කෙනෙක් ළඟ වුණත් ඒ හටගන්නේ. ඒ හටගෙන ඊටාම නින්දිත ආකාරයෙන් අධර්මකාමී දෙයක් කරනවා. එතකොට අධර්මකාමී කෙනෙක් ධර්මකාමී ආකාරයට කවදාවත් යටපත් කරන්න බෑ. එතකොට ගිහියන් හැටියට පවුරක් හදලා වලල්ලක් හදලා අරාධර්මකාමීව එන පුජ්‍යලාව පාලනය කරන්නට උන්වහන්සේලාගේ අනුගාමිකයන්ට ශ්‍රද්ධාවන්තයන්ට වගකීමක් තියෙනවා. මොකද පැලයක් රැකෙන්නේ වැටෙන්නේ වැටක් ගහන්න ඕන ඒකට. ඒ වැට ගහලා අපි ඒක හරක් කනවට ආරක්ෂා කරේ නැතුනොත් ඒ ගහේ අපිට පළ ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි ශ්‍රද්ධාවන්ත ඉන්න අපේ හාමුදුරුවරු රැක ගන්න එක අපි හැමෝටම වගකීමක්. මොකද අපි ඒක වටේ වැටක් වගේ ඉන්න ඕන. මොකද අපේ පැලේ හැදෙන පැලේ කොහේවත් යන හරට්ට කන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අන්න ඒ දේ කරන්න කියලා මම ගියන්ට මතක් කරනවා. ඔබේ උතුම් ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලා එහෙම හරට්ට කන්න ඉඩ දෙන්න එපා කියලා. රැක ගන්න කියන එක මතක් කරනවා. එහෙව් ලෝකයක්. ඒක එහෙම ඒක බුදුහාමුදුරන්ට උනත් එහෙම ඇති වෙනවා. එහෙම ඇති වෙන්නේ නැතුව යන්න බෑ. මෝද යන්න බෑ සුලිගුණාට නැතුව. මෝද යන්න බෑ රළ නැතුව. මේ ලෝකේ අපි අසත්පුරුෂයෝ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන පිරිසක් නෙමෙයි. නිරන්තරයෙන්ම අපි දන්නවා අසත්පුරුෂයෝ අසද්ධාවන්තයෝ ඉන්නවා. මෙහාට ධර්මය හොයන්න එන මිනිසුත් ඉන්නවා. කුණු හොයන්න එන මිනිසුත් ඉන්නවා. වෙනවද? ඒ කුණු හොයන අය කුණු අරගෙන යනවා ධර්මය වට කට්ටිය ධර්මය අරගෙන දැනසෙනවා. අපාය යන කට්ටිය අපාය යනවා දිවි ලෝක යන කට්ටිය දිවි ලෝක යනවා. ඒ ඔක්කොම සිද්ධ වෙනවා වෙනතුනේ. ඒ නිසා මේ අවේදිත වූ විරාගික වූ අකාලික වූ සද්ධර්මයේ
මාවත න්‍යාය ඔබට කියලා දුන්න සංස්කාර ලෝකේ වර්ණනා කරේ නැහැ. සංස්කාර ලෝකයට නිඳා කරෙත් නැහැ. සංස්කාර ලෝකේ ප්‍රශංසා කරෙත් නැහැ. පිළිකුල් කරෙත් නැහැ. ඊට වඩා ක්‍රියාදාමයක් අපේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ක්‍රියාදාමයක් ලෞකිකත්වයේ ඉක්ම වූ ක්‍රියාදාමයකින් අපි ලෝකෝත්තර දර්ශනය දැකිය යුතුයි අවබෝධ කරගත යුතුයි කියන ගැඹුරු විදර්ශනාවෙන් යුක්තව කටයුතු කළා මේ ආත්ම භාවයේ මාදාදම උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කරගනිත්වා කියලා හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණ වේවා.